වෙනස් වෙන විෂය. ඉතිහාසය කියන එක වෙනස් වෙනවද වෙනස් වෙන්නේ නැද්ද? ඉතිහාසය කියන විෂය. නැහැ. වෙනස් වෙන්නේ නැහැ. තව අදහස් තියනවද? තව අදහස් තියෙද? ඉතිහාසය කියන විෂය වෙනස් වෙන්නේ නැහැ. අනාගතේ වෙනකොට ඉතිහාසය වෙනස් වෙන්න පුළුවන් සර්. අනාගතේ වෙනකොට ඉතිහාසය වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉතිහාසය වෙනස් වෙනවා. එමේද? ඔව් ඉතිහාසය කියන විෂය පුතේ වෙනස් වෙනවා. ඇයි එහෙම කියන්නේ? දැන් නිකන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා ඉපදුණු දවසේ ඉඳන් අද වෙනකොට අවුරුදු දැන් කීයද 16යි 16 15යි 15යි හරි 16 15යි අවුරුදු 15ක කාලය තුල ඔයාගේ ඉතිහාසය මෙන්න මේ ඔයා ඉපදුණා මෙහෙම ඉස්කෝලේ ගියා මෙහෙම මේ දක්වා ඔයාගේ ඉතිහාසය උච්චරයි මේ ඒ අද වෙනකම් හැබැයි ඔයා දැන් අවුරුදු 10ක විතර ගියාට පස්සේ ඔයාලට තව දේවල් එකතු වෙන්න බැරිද එකතු වෙන්නේ නැද්ද එකතු වෙනවා නිකන් මෙහෙම හිතන්නකෝ අපි ඔක ඉතිහාසයේ කරුණක් ආශ්‍රයෙන් බලමු අපි කියනවා ලංකාවේ ජනවාසනේ අදින් වසර 1,25,000කට ඉස්සරලා කියලා. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ කොහොමද? අපි දැනට හොයාගෙන තියෙන සාධක අනුව. දැනට හොයාගෙන තියෙන සාධක අනුව. හැබැයි කවදා හරි අපි හිතමු අද මේ මොහොතේ කියලා. මේ මොහොතේ කරන කැණීමකින් හම්බෙන සාධක මීට වඩා පැරණි වුණොත් අපි හිතමු අපිට හම්බෙනවා ගල් මෙවලම්. එහෙම නැත්නම් සත්ත්ව ඇටසැකිලි. ඒවා කාල නිර්ණය මේක කතා කරමු අපි මේ වෙන වෙනම කතා කරමු මේ වචන ඒක හාල් නිර්ණය කරලා බැලුවහම ඒ ඔබතේ පැරණිනොත් එහෙම 1,30,000ක් විතර. මොකද අපේ ඉතිහාසයේ වෙනස් කරුණු වෙනස් වෙනවා. එහෙනම් ඉතිහාසය කියලා කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන විෂයක්. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. ඉතිහාසය කියන්නේ වෙනස් වෙන නිරන්තරයෙන් වෙනස් වෙන අලුතෙන් විෂය කරුණු එකතු වෙන සහ අලුතෙන් ඉතිහාසගත කරුණු එකතු වෙන දෙයක් තමයි ඉතිහාසය කියලා කියන්නේ. ඊට කලින් අපි මෙන්න මේක ටික බලමු. දැන් අපි ඉතිහාසය කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරේ නේද? අපි ඒක සුට්ටක් බලමු. ඉතිහාසයේ මෙන්න මේ නිර්වචන කිහිපයක් ආශ්‍රයෙන්. ඔයාලට පේනවනේ. මෙච්චර ලොකුවට ඔයාලා මේක හිතන්න ඕනේ නෑ. හරි මේක මම මේ නිකන් දැන් මේ දැනගන්න. මේක මෙච්චර ලොකුවට හිතන්න එපා මෙච්චර මේ මෙහෙම දේවල් අපිට කතා කරන්න අවශ්‍ය නැහැ. ඉතිහාසය ඔන්න මම සරල අදහස් ටිකක් දාලා තියෙනවා. ඉතිහාස් යන ගැළපීමෙන් ඉතිහාසය. මේක මම මේ ඔයාලගේ සිලබස් එකට දාලා විකන් නෙමෙයි මේක. හරි. හැබැයි මේකේ නිර්වචන ටිකක් තියෙනවා. ඒ නිසා මම මේක කතා කරන්නේ. ඒ මෙසේ සිදුවේ. එහෙනම් සිදු වෙලා ඉවර වෙච්ච එකක්. අපි ඔක දැනගෙන ඉන්න බෑ. එහෙනම් ඉතිහාසය කියන විෂය තුල අපි කතා කරන්නේ සිදු වෙලා ඉවර වුණ දේවල්. එහෙනම් ඒවා සිදු වෙලා ඉවර වුණ දේවල් කොහෙද අයිති වෙන්නේ පුතේ? අතීතයේ. එහෙනම් අතීතේ සිදු වෙලා ඉවරයි නේ. අතීත කාලයට වෙන්න බෑ. එහෙනම් අතීතයේ සිදු වෙච්ච දේවල්. මෙච්චර හිතන්න එපා මේ නිර්වචන වර්ග තියෙනවා. එහෙම මොන්නේ නෑ. අපි නිකන් නිර්වචන ටිකක් බලමු. ඔන්න අපිට වැදගත් නිර්වචන ටිකක් හම්බ වෙනවා. බලන්න. පළවෙනි නිර්වචනෙත් එච්චර හිතන්න එපා. අතීත ඉතිහාසය අනුව පුරාණ ඉතිවෘත්තික ආඛ්‍යායික ඒ ඕනේ. අපි ඒවා එච්චර හිතන්න එපා ඔයාලා. දැන් මේ ඕනේ නෑ අපිට. ඒවා ඉස්සරහට ඉගෙන ගන්නවා නම් ඔබට කවදාද ප්‍රයෝජන තියෙන්නේ. අපිට සරල නිර්වචන ටිකක් ආශ්‍රයෙන් අපි ඉතිහාසය ඉගෙන ගන්න. ඔන්න බලන්න වැදගත් නිර්වචනයක් අපිට හම්බ වෙනවා. කාර් නෙමෙයි EHK. එයා කියන මොකද්ද? ඉතිහාසය අනුව අතීතය හා වර්තමානය අතර නිම නොවන දෙබසයි. මොකද ඉතිහාසය කියලා කියන්නේ? අතීතය හා වර්තමානය අතර නිම නොවන දෙබස. ඒ කියන්නේ ඉතිහාසය කියලා කියන්නේ අතීතයයි වර්තමානයයි අතර තියෙන මොකද්ද? පුතේ වලට ඇහෙනවද? ඇහෙනව නේද? අපිට කියන්නකෝ. ඔව් සර් ඇහෙනවා. හරි. ඉතිහාසය කියලා කියනනම් අතීතයේ මිනිස්සු කරපු කියපු දේවල්. ඉතිහාසය අතීතය හා වර්තමානය අතර නිම නොවන දෙබස කියලා කියන්නේ අතීතයේ ඉඳන් වර්තමානය කියන අද දක්වානේ. එදා ඉඳන් අද දක්වා සිදුවෙච්ච දේවල්. ඒ කියන්නේ සිදු නිම නොවන දෙබස කියලා ඒක. ඊළඟ මේ ජවහර්ලාල් නේරු තුමාගේ නිර්වචනයත් අපිට වැදගත්. මොකද්ද බලන්නකෝ. වර්තමානයේ හා අනාගතයේ අනිවාර්යයෙන්ම ඉතිහාසයෙන් ගොඩනගෙන අතර මුද්‍රාව එහි දක්නට. ඒ අමතක කිරීම අතිවාරමක් නොමැතිව කරන ඉදිකිරීමක්. ඒ කියන්නේ අපි ඒකිනුත් අපිට කියන්න පුළුවන් ඉතිහාසය කියලා කියන්නේ අපේ අතීතය කියලානේ නේද? ඒ කියන්නේ මොකද්ද?
දැන් එයාලා කියනවනේ ජවහර්ලාල් නේරු කියනවා අපේ වර්තමානයේ ගොඩ නැගෙන්නේ කොහොමද? වර්තමානය හා අනාගතය ගොඩ නැගෙන්නේ කොහොමද? අතීතයේ මත, ඉතිහාසයේ මත. ඒකෙන් තමයි අපේ ඉතිහාසය ගොඩ නැගිලා තියෙන්නේ. sorry අනාගතය ගොඩ නැගෙන්නේ. වර්තමානයේ ගොඩ නැගෙන්නේ අපි අතීතයේ කරපු කියපු දේවල් ආශ්‍රිතව. ඒ අනුව තමයි අපි අනාගතය තීරණය වෙන්නේ. අපි හිතමු මෙහෙම නිකන්. ඔයා 10 11 වර්ෂවලදී එතනින් ගමු 10 11 වර්ෂවලදී O level විභාගය සඳහා හොඳින් සූදානම් වුණොත් නිරන්තරයෙන් ඔබ විෂය නිර්දේශයත් එක්ක සම්බන්ධ වෙලා ඔබ හොඳට පාඩම් කරොත් ඔබට 11 වසර අවසානයේදී පැවැත්වෙන නේද? O level ප්‍රශ්න පත්‍රයේට ඒ නමයක් ගන්න බැරිද? ගන්න පුළුවන්. ඔබේ අඩුපාඩු ඔබ දැම්ම හදාගත්තත් පුළුවන්. හැබැයි ඔබ මොකෝත්ම නොකර ඉඳලා අවසාන දවසට ගිහිලා විභාගෙ ලියන්න ගියොත් මේ නමයක් වරගන්න පුළුවන්ද? ගන්න බෑ. එහෙනම් අතීතයේ කරපු දේවල් තුල වර්තමානයේ ගොඩනගෙනවා. වර්තමානයේ අනුව තමයි අපේ අනාගතය තීරණය වෙන්නේ. ඒකයි ජවහර්ලාල් නේරු කියන්නේ මොකද්ද? අතීතයේ සහ වර්තමානය අනිවාර්යයෙන්ම ඉතිහාසයෙන් ගොඩනගෙන අතර මේ මුද්‍රාව ඒක අමතක කිරීම අතිවාරමක් නොමැතිව කරන ඉදි කිරීමක් වගේ. හරිනේ කතාව. අතිවාරමක් නැති ඉදි කිරීම මොකද වෙන්නේ? ගිලා බහින ශක්තිමත් නැහැ. ඒ නිසා අපේ අතීතය අපේ ඉතිහාසය අමතක කරොත් අපිට පැවැත්මක් නැහැ කියන එක තමයි එයා කියන්නේ. ඊළඟ විල් ඩූරන්. එයා කියන මොකද්ද? ඉතිහාසය අනුව ශිෂ්ට සම්පන්න මිනිසුන් අතීතයේ කළ කී දෑ හා සිතූ පැතූ දෑ පිළිබඳ වෘත්තාන්තයකි. අතීතයේ හිටපු මිනිස්සු හැම මිනිස්සෙක්මද? නෑ. එහෙනම් ශිෂ්ට සම්පන්න මිනිස්සු. වැදගත් කියලා සලකපු මිනිස්සු කරපු කියපු දේවල් එයාලා සිතූ පැතූ ආකාරය පිළිබඳව කතන්දරය වෘත්තාන්තයේ කිව්වේ කතන්දරය නාට්‍ය නේද? අන්න ඒකට තමයි අපි කියන්නේ ඉතිහාසය කියලා විල් ඩූරන් කියන්නේ. තව එකක් කියනවා බලන්න මහාචාර්ය ඊනියා. එයා කියනවා ඉතිහාසය anu සමාජ ක්‍රමවල මානව සටහන් වේ. මොකද කියන්නේ? ඉතිහාසය anu මානව සටහන් සමාජ ක්‍රමවල මානව සමාජයේ වෙනස් වෙනානේ අපි දන්නවා දැන් ශ්‍රී ලංකාව ජනාවාසී මේ ඉඳලා නේද අපි එක කතා කරන ප්‍රාන්ත ඓතිහාසික පූර්ව ඓතිහාසික මුල් ඓතිහාසික ඔය යුග ගණනාව පව කරගෙන පසු කාලේ ඉඳලා පූර්ව රාජ්‍ය සමය ගැන කතා කරනවා රාජ්‍යත්වයේ වර්ධනයක් ගැන කතා කරනවා ඊට පස්සේ අපි අනුරාධපුර පොළොන්නරු නේද ඊට පස්සේ දඹදෙණිය යාපහුව නේ ඊළඟට කුරුණෑගල ගම්පොළ කෝට්ටේ ඔහොම මහනුවර ඔය විදිහට යුග ගණනාවක් ගැන අපි කතා කරනවා ඊට පස්සේ අපි කතා කරනවා විශේෂයෙන්ම පෘතුගීසි පාලනය නන්දේසි පාලන සමය ඉංග්‍රීසි පාලන සමය විශේෂයෙන්ම ඉංග්‍රීසියෙන් රටට යටත් වීම ගැන කතා කරනවා ඊට පස්සේ අපි කතා කරනවා නිදහස ලැබීම ගැන නිදහසින් පසු වර්තමානයේ දක්වා අපි කතා කරනවා එහෙනම් ආන්ගේ සමාජ ක්‍රමවල අපේ වැදගත් සංදිස්ථානයන් පිළිබඳව අධ්‍යයනය කරන එක තමයි ඉතිහාසය කියලා මහාචාර්ය ඊනියාල් කියන්නේ ඊළඟට රිසර්ච් එයා කියන මොකද ඉතිහාසය මිනිසාගේ අතීතය පිළිබඳ අධ්‍යයනයකි එහෙනම් ඔය නිර්වචන සියල්ලකින්ම අපිට පැහැදිලි මොකද්ද ඉතිහාසය කියලා කියන්නේ අතීතය පිළිබඳව අතීතයේ හිටපු මිනිස්සු කරපු කියපු දේවල් ඒගොල්ලෝ සිතූ පැතූ ආකාරය පිළිබඳව අධ්‍යයනය කරන එක තමයි ඉතිහාසය කියලා කියන්නේ. හරි දැන් ඔයාලා ලියා ගන්න මාතෘකාවක් මේ මාතෘකාව ලියන්න කලින් ඉතිහාසය පිළිබඳ ඉදිරිපත් වූ ඇති නිර්වචන කියලා නැත්නම් ඉතිහාසය යනු කියලා ලියලා මෙන්න මේ නිර්වචන ටික ඔයාලා ලියලා තියාගන්න මේවා වැදගත් වෙයි ඉදිරියේදී මම කියන්නම් වැදගත් වෙන ආකාරය 1 2 මෙන්න මේ ටික මොකද්ද ජවහර්ලාල් නේරු ඉදිරිපත් කරපු නිර්වචනයයි ඊස්කා නිර්වචනයයි ළඟට විල්ඩූරන්ට් ඊනියාර් රිසර්ච් ඔය නිර්වචන 4 5 ලියලා තියාගත්තා. මේක ඔකින් 2 3ක්වත් ඔයාලා මතක තියාගන්න උත්සාහ කරන්න. ඉක්මන ලියන්න ලියලා මට කියන්න විභාගෙට එමුයිනම්. තව තියෙනවා නිර්වචන ඒවා ඉතින් ඕනේ නැහැ. හරි මේවා අපිට ඉස්සරහට ඕනේ මේ ඒවා දැනට ඕනේ නැහැ නිසා ඔය ටික ලියලා ඉක්මන ලියාගන්න. ලියලා කියන්න මට ඉක්මනට.
ඉක්මන ලියමු. වැඩ ලියනකම් මම කරන්න. හරිද පුතේ ලියවරද? ඉවරද? ඉක්මන ඉවර නම් කියන්නේ. Ini ada ni. Udah. ඉවරද පුතේ ලියලා? කියන්නකෝ ඉක්මන කියන්න. තමයි ඉවර ඇති කියලා මම හිතනවා කතා කරන්න ඉක්මනට. ඔය නඳුරන්නේ තියන්නේ මේ කතා කරන්න. ඉවරද ලියලා? අගත්තා. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. හරි. ධර්මයේ මෙසේජ් එකක් හරි දාලා කියන්න මට ඉවරද කියලා.
ඊළඟ අපි කතා කරන්නේ අපේ පාඩම තමයි ඔන්න දැන් අපි පාඩම දෙන්නේ ඉතිහාසය ගැනීමේ මූලාශ්‍ර. ඉතිහාසය ගැනීමේ මූලාශ්‍ර. පුතේ මොනවද මේ ඉතිහාසය ගැනීමේ මූලාශ්‍ර කියලා? මූලාශ්‍ර කියලා කියන්නේ මොකද්ද? දැන් මං කිව්වා ඉතිහාසය කියලා කියන විෂය විශේෂයෙන්ම මේ මනුෂ්‍ය ක්‍රියාකාරකම් එක්ක සම්බන්ධ වුණු විෂයක්. අපි කිව්වේ ඉතිහාසය කියලා කියන්නේ මිනිසා අතීතයක කී දෑ පිළිබඳ අධ්‍යයනය කරන විෂයක් කියලානේ. එහෙනම් ඉතිහාසය කියන විෂය අනිවාර්යයෙන්ම මිනිස් ක්‍රියාකාරකම් එක්ක බද්ධ වෙලා තියෙන විෂයක්, සම්බන්ධ වෙලා තියෙන විෂයක්. එහෙනම් මේ මිනිස් ක්‍රියාකාරකම් එක්ක සම්බන්ධ වෙලා තියෙන විෂයක් අධ්‍යයනය කරද්දී අපිට ඒක අධ්‍යයනය කරන්න වෙන්නේ ඒගොල්ලෝ කරපු දේවල්, කියපු දේවල් ආශ්‍රය. අපි ඒවට කියනවා මොනවද? මූලාශ්‍ර කියලා. එහෙනම් මේ ඒ කරපු කියපු දේවල් පිළිබඳව හොයලා බලන්න තියෙන දේවල් වලට අපි කියන මොනවද? මූලාශ්‍රය. නැත්තම් මේ ඉතිහාසය ඉගෙන ගන්න අතීතයේ මිනිස්සු කරපු කියපු දේවල් හොයලා බලන්න කරුණු සපයා ගන්න දේවල්, තොරතුරු හොයා ගන්න දේවල් වලට අපි කියනවා මූලාශ්‍ර කියලා. මේ මූලාශ්‍ර වර්ග ගණනාව ගොඩාක් තියෙනවා. ගණනාවක් තියෙනවා. ආන්ගේ මූලාශ්‍ර වර්ග ටික අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවද කොටස් දෙක? සාහිත්‍ය මූලාශ්‍ර, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. අපි මේ පැත්ත පොඩ්ඩක් පැත්තකින් තියලා මේ පැත්තට එමුකෝ. සාහිත්‍ය මූලාශ්‍ර පැත්තට එමු. සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ මොනවද? සරලවම කිව්වොත් එහෙම සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ අතීතයේ හිටපු කතුවරු, ලේඛකයෝ ලියලා තියෙන ලේඛන, ලියලා තියෙන පොත්පත් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වාර්තා වෙන්න පුළුවන්, පුවත්පත් වෙන්න පුළුවන්, සංග්‍රහ වෙන්න පුළුවන්. ඕම් මේ විදිහේ දේවල් වලට අපි කියනවා මොනවද? සාහිත්‍ය මූලාශ්‍ර කියලා. ඕක වංශ කතා වෙන්න පුළුවන්, අටුවා වෙන්න පුළුවන්, ටීකා වෙන්න පුළුවන්, ඕනෑම જાති එකක් වෙන්න පුළුවන්. දේශාടන වාර්තාවක් වෙන්න පුළුවන්, ඕනෑම විදිහේ එකක් වෙන්න පුළුවන්. මොනවද මේවා? අපි ඒවට කියනවා සාහිත්‍ය මූලාශ්‍ර. පුතේ මේ සාහිත්‍ය මූලාශ්‍ර නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන් අපිට අධ්‍යයනයේ පහසුව සඳහා. මොනවද කොටස් දෙක? දේශීය සාහිත්‍ය මූලාශ්‍ර, විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. ඔන්න කොටස් දෙක. මොකද්ද? දේශීය සාහිත්‍ය මූලාශ්‍ර, විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ ලංකාවේ හිටපු අය. අපි අගරමු, ලියාගමු පස්සේ. අහගන්න ඕනද? මොනවද කියන්නේ? ලංකාවේ හිටපු කතුවරු, මිනිස්සු, ජනතාව. ඒ කාලවලදී සිදුවීම් සහ වැදගත් දේවල් පිළිබඳව ලියලා තියෙන පොත්පත්, ලිපි, ලේඛන ආදියට අපි කියනවා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා. එහෙනම් විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ කොහොමද? විදේශිකයන් විසින් ලියලා තියෙන ඒවා. විදේශිකයන් විසින් ලියලා තියෙන ඒවා වර්ග දෙකකට බෙදන්න පුළුවන් අපිට. ඒක මෙහි විදිහට කියනවා. මොකද? ලංකාවට පැමිණ හෝ ලංකාව පිළිබඳව කරුණු අසා දැනගෙන පොත්පත් රචනා කරපු විදේශීය නැත්නම් විදේශිකයන් විසින් රචනා කරන ලද පොත්පත් ආදියට අපි කියනවා මොනවා කියලාද? විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා. ලංකාව පැමිණ හෝ ලංකාව පිළිබඳ කරුණු අසා දැනගෙන ලංකාව පිළිබඳ තොරතුරු රචනා කරන ලද විදේශික කතුවරු නැත්නම් කතුවරු විසින් රචනා කරන ලද පොත්පත් ලේඛන ආදියට අපි කියනවා මොකද? විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා. මේක බලන්න. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර පුතේ අපිට නැවත බෙදන්න පුළුවන් ඕන නම් කොටස් දෙකකට. මේක බෙදුවත් කමන්නේ නැතත් කමන්නේ. බෙදන්න පුළුවන් මේ මෙහෙම කොහොමද? ගද්‍ය, පද්‍ය. දැන් ගද්‍ය පද්‍ය කියන දෙකේ තේරුම ගන්න ඕන ඔයාලා. නේද? ගද්‍ය කියලා කියන්නේ ආඛ්‍යාන ස්වරූපයේ ලියලා තියෙන ඒවා. පද්‍ය කියලා කියන්නේ නේද? අර කියන්නේ එළිවට එළි සමය ඕව ආරක්ෂා කරගෙන නේ. මිසලසෝ ඒ ආකෘතියට ලියලා තියෙන එකට පද්‍ය කියලා කියනවා. එහෙනම් ගද්‍ය කෘති අතර අපිට හම් වෙනවා මේවා. මේකට කීපයක් විතරයි මම ලිව්වේ. තව ගොඩක් තියෙනවා. මොනවද? දීප වංශය, මහා වංශය, බෝධි වංශය, තූප වංශය, නිකාය සංග්‍රහය, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය. හරි. ඔය වගේ පොත්පත් රාශියක් අපිට ඔන්න දේශීය සාහිත්‍ය මූලාශ්‍රවල හම්බ වෙනවා. ඊළඟ අපිට හම්බ වෙනවා පද්‍ය කෘති. මොනවද? විශේෂයෙන්ම සංදේශ කාව්‍ය. ඔය ගිරා පරවි මෛර සැලලෙහිණි හංස නේද? ඔය විදිහේ ඔන්න සංදේශ කාව්‍ය හම්බ වෙනවා. ඊළඟට හටන් කාව්‍ය. ඒ ඉංග්‍රීසි හටන, කොන්ස්ටන්ටිනෝ හටන. ඔය වගේ සාටන් කාව්‍ය හම්බ. ප්‍රශස්ති කාව්‍ය. ප්‍රශස්ති කාව්‍ය කියලා කියන්නේ මොනවටද? විශේෂයෙන්ම ප්‍රශස්ති කාව්‍ය කියලා කියනකොට ඉස්සර රජවාසලේ හිටියා මේ කවිකාර මඩුව කියලා වෙනම නිලමේවරයෙක්, මොහන්දිරම්වරයෙක්. කවුද? කවිකාර මඩුව. කවිකාර මඩුව කියන්නේ එයා විශේෂයෙන්ම මේ එයාලා කරේ මොකද්ද?
රජුව වර්ණනා කරපු එක. ගොඩක් වෙලා රජු ඉදිරියේ රජුගේ ගුණ ගායනා කරනවා. හරි. අන්ගේ රජුගේ ගුණ ගායනා වලට තමයි අපි ප්‍රශස්ති කියලා කියන්නේ. ප්‍රශස්ති කියලා කියන්නේ රජුගේ ගුණ ගායනා වලට. ඒව ගායනා කරපු අය හැඳින්වුවා මේ මෙහෙම. කොහොමද? වන්දි බට්ටයි. හොඳ? වන්දි බට්ටයි. වන්දි බට්ටේව තමයි ප්‍රශස්ති කිව්වේ. කවිකාර මඩුවත් එක්ක එකතු වෙලා. හරි. එතකොට එහෙනම් ඔන්න ඒගොල්ලෝ රජුගේ ගුණ ගායනා කරපු ඒවට අපි කියනවා ප්‍රශස්ති කාව්‍ය කියලා. ඕවාස්නුත් අපිට අතීතයේ රජවරුන්ගේ විශේෂයෙන්ම ඔය පැරකුම්බාසිරිත වගේමනේ. ඒ වගේ අපිට ඔන්න රජුගේ ක්‍රියාකාරීත්වයන් පිළිබඳව අපිට එහෙම අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට ඔය උපදේශාත්මක වේගවල ඔය ජන කවි වෙන්න පුළුවන්, දරුණැල විලිකී වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ආශ්‍රයෙන් අපිට අපේ ඉතිහාසයේ විවිධ තොරතුරු, විවිධ කරුණු අනාවරණය කරගන්න ඊට පස්සේ අපි පිට පුළුවන් තව ඕනම බුද්ධිල කාව්‍ය දාගන්න. ඒ වගේ කාව්‍ය ග්‍රන්ථ, කාව්‍ය කෘති. ඒවා ආශ්‍රයෙන් අපිට ඉතිහාසය ඉගෙන ගන්න පුළුවන්. ඒවට අපි කියනවා පද්‍ය මූලාශ්‍ර. ඊළඟට අපිට හම්බ වෙනවා විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර අපිට ඉගෙන ගන්න වෙනවා මෙන්න මේ මූලාශ්‍ර වර්ග. මොනවද? ග්‍රීක මූලාශ්‍ර, රෝම මූලාශ්‍ර. ඊට පස්සේ අය හම්බ වෙනවා අරාබි මූලාශ්‍ර, ඕලන්ද මූලාශ්‍ර, පෘතුගීසි මූලාශ්‍ර, ඉන්දිය මූලාශ්‍ර, චීන මූලාශ්‍ර. ඔය විදිහේ මූලාශ්‍ර වර්ග ටිකක් අපිට ඉගෙන ගන්න වෙනවා. මේ මූලාශ්‍ර අතරේ අපි කතා කරනවා එක එක්කෙනා මේ කතුවරු, ග්‍රීක කතුවරු, රෝම කතුවරු, ඊට පස්සේ අරාබි කතුවරු මෙන්න මේ ලියපුවා සහ ඒ වාගේ අඩංගු වෙලා තිබ්බ දේවල් පිළිබඳව අපි සරලව කතා කරනවා. ගැඹුරට ඒවා පිට අවශ්‍ය නැහැ. හැබැයි අපි සරලව ඒ තොරතුරු ටික අපි මේ පාඩමේදී කතා කරනවා. ඒවා කොහොමද විදේශීය කතුවරු ලංකාව දැකලා තියෙන අතීතයේ සහ අපිට එයාලගේ කෘති තුලින් ලංකාවේ පැරණි සමාජය පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන් මොන වගේ දේවල් ගැන තොරතුරු ලබා ගන්න පුළුවන් කියන එක පිළිබඳව විශේෂයෙන්ම ඔය අන්තර්ජාතික වෙළඳාම සහ විදේශ සම්බන්ධතාවයන් පිළිබඳව අපිට තොරතුරු වැඩි වශයෙන් දැනගන්න පුළුවන් මේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. හරිද? පැහැදිලිද? එතකොට මේ පුරාවිද්‍යා මූලාශ්‍ර අපිට වර්ග ගණනාවකට බෙදන්න පුළුවන්. පුරාවිද්‍යා මූලාශ්‍ර කියලා කියන්නේ පුතේ ඉතිහාසය ඉගෙන ගන්න අපි යොදා ගන්න ද්‍රව්‍යමය සාධකවල භෞතික සාධක. ඒ කියන්නේ අතීතයේ හිටපු මිනිස්සු කරපු දේවල්, කරපු දේවල් වල අවශේෂයන්. දැනට ඉතුරු වෙලා තියෙන දේවල්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා පුරාවිද්‍යාත්මක කැණීම්. නැත්නම් පර්යේෂණ වලින් අනාවරණය කරගන්න තොරතුරු විශේෂ උදාහරණ විදිහට දැන් ඔයාලට කවුරුත් දන්නවනේ ඉබ්බන් කටුව මහා ශිලාස්ථාන භූමිය නේද? ඒකෙන් අපිට හම්බ වෙනවා පැරණි මැටි ගලන් හම්බ වෙනවා, පබුළු මාල හම්බ වෙනවා නේ. එක ඊට පස්සේ එයාලා භාවිතා කරපු සාන චාරිත්‍ර හම්බ වෙනවා. ඉතින් ඕවා ආශ්‍රයෙන් අපිට ඉතිහාසය අධ්‍යයනය කරන්න ඔය එක තැනක් විතර නේ. ඒ වගේ තැන් ගණනාවක් අපිට තියෙනවා. දැන් ඒවට අපි කියන මොනවද? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. මම මෙතන ලියුවේ අපි ඒක මෙතන මම ලියන්නම්. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර නැවත අපිට බෙදන්න පුළුවන් කොටස් කිහිපයකට. මොනවද? විශේෂයෙන්ම අභිලේඛන ඒක කතා කරනවා. ඊට පස්සේ කාසි, ඊට පස්සේ නටඹුන්, ඊට පස්සේ චිත්‍ර මූර්ති, කැටයම් හා පුරාවස්තු. ඔන්න ඔය විදිහට අපිට ඕක නැවත බෙදන්න පුළුවන්. අපි ඒක පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ගැන කතා කරද්දී අපි ඒක වැඩිපුර කතා කරමු. දැනට ඔයාලා ලියා ගන්න මොකද්ද ඉතිහාසිකනේ මූලාශ්‍ර කියලා මෙන්න මේ දෙක ඇඳ ගන්න ඕනේ. ඔයාලා මේක අදින් තින් මොකද කරන්න ඕනේ? මේ පැත්තට ඉඳ තියාගෙන අදින්න. ඒ කියන්නේ මේ පැත්තේ මේ වගේ chart එකක් මට මේක දැන් ලියන්නත් එහෙම පොඩිවට ලියන්න වෙන්නේ. ඒකයි මම එන්නේ නැත්තේ. මේ පැත්තට කොටස් කිහිපයකට බෙදෙනවා. ඒක නිසා ඉඳ තියලා ඇඳ ගන්න. මේක කොටස් ප්‍රධාන වශයෙන් කොටස් අභිලේඛන සාසි නටඹුන් පුරාවස්තු චිත්‍ර මූර්ති කැටයම් සහ පුරාවස්තු චිත්‍ර මූර්ති කැටයම් පුරාවස්තු ඔය විදිහට බෙදෙන හින්දා ඉඩ තියලා නැගන්න මේ අභිලේඛන නැවත බෙදෙනවා කොහොමද අභිලේඛන විශේෂයෙන්ම කොටස් කිහිපයකට බෙදෙන එක කොටස් 3 4 5කට විතර තියාගන්න 4කට විතර තියාගන්න ඒකෙනුත් අපි ගමු එකක් සෙල් ලිපි නැවත කොටස් 5කට බෙදෙන ඔන්න ඔය විදිහට ඉඳ තියාගෙන ඇඳ ගන්න එක.
දැනට මේ පැත්ත නැගන්නකෝ යාලා මේ පැත්තට ඉල තියාගෙන ඇඳගන්න ඉක්මනට ඇඳගන්න. තේරෙනවනේ මං කියපේ ගැටලුවක් තියෙනවා මට කියන්න. ගැටලුවක් තියෙනවා පුතේ ඉක්මනට මට කියන්න. දැනට කටුකොට නැගත්තත් කමන්නේ පස්සේ එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ නේ. ඕක හොඳයි අර මේ CR පුතක හරි එහෙම නැත්නම් CR පොලේක හරි නැත්නම් A4 එක හරි හරස්සතට ලියලා මේ පොතේ මේක අලවගත්ත ප්‍රශ්නයක් නැහැ. ඒකට මේ ගැටලුවක් නැහැ නිසා කටුකොට දැනට ලියා ගන්න. මම කියන්න. ඉතිහාසිකයේ මූලාශ්‍ර ලියන්න කොටස් දෙකයි සාහිත්‍ය මූලාශ්‍ර විද්‍යාත්මක මූලාශ්‍ර සාහිත්‍ය මූලාශ්‍ර වල කොටස් දෙකයි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර දේශීය සාහිත්‍ය මූලාශ්‍ර දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වල කොටස් දෙකයි ගද්‍ය පද්‍ය කියලා ලියන්න. දීප වංශයේ මහා වංශයේ රූප වංශයේ හොයන්න වෙන කියන්න. ඊට පස්සේ පූජාවලිය සද්ධර්ම රත්නාවලිය බෝධි වංශය ඔය වගේ ටිකක් ලියා ගන්න ඔක්කොම ඕනේ නේ. පද්‍ය සංදේශ කාව්‍ය හටන් කාව්‍ය විනස්ති කාව්‍ය උපදේශාත්මක දී ඔය විදිහට ලියා ගන්න. හොයන්න බැරි නම් මට කියන්න ඉන්නට. හරි පුතේ ඔය ලියන ගමන් මේක පොඩ්ඩක් අහගන්නකෝ. දැන් මෙන්න මෙහෙම වැඩක් වෙන්න වෙනවා විශේෂයෙන් මේ 10 වසරේ තමයි ඉන්න නිසා මම කියන්නේ. ඔයාලට පුතේ අපිට තව දවසක් දාගන්න ඕනේ. දීලා නැද්ද? මෙහෙම කරන්න පුළුවන් මට. කොහොමද දන්නවද? ඒක දැන් අද නම් කරන්න බැරි වෙනවා. පාඩම ඉවර වෙලා මට මේ රෙකෝඩින් එක දාන්න පුළුවන් YouTube channel එකට. ඒක දාන්න තාම ඉතින් ඒක අද කරන්න බැරි වෙනවා. මේක ක්ලික් කරගෙන ඉවරක් කරන්න තියෙනවා. ඒ නිසා අද බැරි වෙයි. දාන්න. කොහොමද? මම කියන්නේ. හරි. එතකොට පුතේ මේ මොකක්ද දන්නවද මම කියන්නේ? අපිට තව දවසක් දාගන්න. තව දවසක්. තවද දෙන්න පුළුවන් ඔයාලට. දැනට නිකන් ඔකේ නිකන් මැසේජ් එකක් දාන්න යන්නකෝ ඔයාලට. බැරි දවස් ටික පුළුවන් දවස් එක. බැරි දවස් මට ආවල් දවසේ මේ වෙලාවවල බෑ. එතකොට මම වෙලාවක් හදාගන්නවා. නැත්තම් ගෲප් එකට දැම්මත් කමක් නැහැ. මේකට නැතුව ගෲප් එකට දැම්මත් ප්‍රශ්න නැහැ. මම අක්කර දෙන්නේ එකකට ගෲප් එකට දැම්මත් හැමෝටම පේනවනේ. ඒ නිසා ගෲප් එකට දැම්මත් හොඳයි. එතකොට බලලා දවසක් කියලා දවසට අදම තීරණය කරගන්නවා. රෙකෝඩින් හරි නෙත්නි එහෙම කරන්නම්. සිග්නල් නැති ප්‍රශ්නයක් තියෙනවලු රෙකෝඩින් එක මම දාන්නම්. ඒක මේ WhatsApp එකට නම් දාන්න බැරි හේතුව ලොකු එකක් දාන්න බැහැ. වෙන්නේ බෝඩ් එක.
sorry. මේ හොයන්න බැයි නම් කියනවා පොඩි දුර ලිව්වට. දීපවංශය, මහාවංශය, තුපවංශය, සද්ධර්මරත්නාවලි, sorry පූජාවලි, සද්ධර්මරත්නාවලි, බෝධිවංශය ඔය වගේ දෙක තුනක් ටිකක් ලියා ගන්න තරම්. ඔව් බැරි දවස් දැම්ම නම් හොඳයි නේද? ඒක පුළුවන් දවසක් අපිට තීරණය කර හැකිනේ. නැත්නම් මං අහන්නද? ඔයාලා උත්තර දෙන්න මට බැයිද පුළුවන් කියලා. ඒක හරිනේ. දැනට මට සඳ බෑ. හරිද? මම අවසර උතන. මොකද දේවරු බෑ. හවස එකමාරින් පස්සේ. එකමාරින් පස්සේ අපිට හොඳයි 3න් පස්සේ 4 රැය වුණත් අවුලක් නෑ. හවස් වෙලාවක් පුළුවන් නම් හොඳයි. සමුදා නැතුව අඟහරුවාද වගේ දවසක් පුළුවන් ඔයාලට. අඟහරුවාද. සාමාන්‍ය හවස. බෑස මට 8 වෙනකන් ක්ලාස් තියෙනවා. නිකන් දැනට බලමු. අඟහරුවාද බෑ බ්‍රහස්පතින්ද 6න් පස්සේ බෑ. බදාදා අපිට බදාද බෑ. බදාදා අපිට තියෙනවා 2:00 5. 2:00 5න් පස්සේ වගේ පුළුවන් බදාදා. පුළුවන් සර්. ඔව් සර්. 6ට දාන්න. අනිත් අය 6ට ගැටලුවක් නෑ. 6 වගේ හොඳයි. මොකද මට ක්ලාස් එක කරනකොට කොහොමද ඒක පැය 2:00ක් තියෙන 2:00ට ඉවර වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට යාලා කිසිල 11 ක්ලාස් එකක් නිසා ඒක වෙලාව වෙනස් කරන්න පුළුවන්. කවද්ද ක්ලාස් තියෙන්නේ පුතේ? බදාදද? බදාද කීයටද? ශාන් එහෙනම් සිකුරාදා පුළුවන් සර්. අනිත් අය බදාදා 6ට තියෙනවා නේ. සිකුරාදා පුළුවන්ද? සිකුරාදා මෙන්න මේ මට සිකුරාදා දවසම දැනට ෆ්‍රී. සිකුරාදා ගැටලුවක් නෑ. සිකුරාදා ගැටලුවක් නෑ දැනට පුළුවන්. ඒ නිසා සිකුරාදා හවස් වරුවක පුළුවන්. එහෙනම් අපි දාමු මේ වෙලාව හොඳයිද? මේ වෙලාවද සිකුරාදා හවස 4 6 වගේ හොඳයිද? එහෙනම් දාගමුද? මෙතන ක්ලාස් නම් කියන්නේ අපි වෙලාව වෙනස් කරගමු. 4 6 ගැටලුවක් නැද්ද සිකුරාදා? දැනට ගැටලුවක් නැති බවයි පෙනී යන නිසා අපි සිකුරාදා 4 6 දැනට ස්ථිර කරගමුකෝ. සිකුරාදා 4 6 තියෙනවා ඈ. වෙනසක් වුණොත් කවද්ද 3:30 5:30 සිකුරාදාද? පුළුවන්. අපි එහෙනම් 3ට පටන් ගමු. සර් ඉරිදා මට මේ වෙලාවට ගන්න. පුළුවන් වෙනස් කරගන්න පුළුවන්. ඔයාලා මම මේ දාගත්තේ එතන හදවද? කවද්ද 6 පස්සේ බැරි? සිකුරාදාද? සිකුරාදා. හරි. එහෙනම් අපි කලින් දාගමු. සිකුරාදා දාමු එහෙනම් 3 5. හරියට ගැටලුවක් නැති වෙයි. සිකුරාදා 3 5 දාමු. ඒක ඉරිදා පුතේ වාඩි ඉරිදා මේ අමීරා කීයටද ක්ලාස් එක තියෙන්නේ මේ වෙලාවට? පටන් ගන්න කීයටද? 4 4 6ම තියෙන එක. 6න් පස්සේ කරේ දෙන්න. අනිත් අයට 6න් පස්සේ යවලුද? මොකද දවස් දෙකක් ඕනේ නැත්තම් 4 6න් පස්සේ බෑ. සිකුරාදා සර්. සිකුරාදා නෙමෙයි ඉරිදා මේ සිකුරාදා එක දැන් 4 3 5 තියෙනවා. ඉරිදා එක බෑ 8 ඉඳන් 10 මාර වෙනකන් ජනක සර්ගේ තියෙනවා. 4 6 4 6 4 8 මාර ඉඳන් 10 මාර වෙනකන්. එහෙනම් ආයෙ ගන්න පුළුවන් ඉතින් ඉරිදා 1 3 වගේ. නැත්තම් 12න් පස්සේ වගේ.
ඉතින් දහම් පාසල් යන්නේ නැති හින්දා ඒක උදේට පුළුවන් කැමති නම්. මම කැමති නම් කරනවා. මොකද්ද කියන්නේ පුළුවන් ඉරිදා දවස් ඉරිදා හරි සෙනසුරාදා හරි දැන් සතු උදේ වරුව බෑ 10 මාරි එතන හම්බෙයි. ඊට පස්සේ උදේම හරි කමන්නේ නැත්තම් පුළුවන් වෙලාවක් පැය දෙකක් දෙන්න මට දවසක්. කවද්ද? කවින්ද? ඉරිදා එක තුන පුළුවන්ද? එක තුන පුළුවන් සර්. හරි. එහෙනම් අපි හරි. අනිත් අය ගැටලුවක් නැති වෙයි. ගැටලුවක් තියෙනවා මට කියන්න. අපි මොනවා හරි කරමු වෙනසක් කරගන්න. එහෙනම් ඔන්න ස්ථිරයි මේ දවසේ. ආ වෙනස් කරන්න බෑ මොකද මට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒක. ඔයාලට ගැටලුවක් වෙනවනේ අනිත් අයට. ඉරිදා 1 3 සිකුරාදා 3 5 මාළුවට දානව නෙමෙයි වෙලා. sorry. ඉරිදා 1 3 නේ. ඉරිදා 1 3 සිකුරාදා කීයද දාගත්තේ? ඉරිදා 1 3 බැරිද ඔයාලට? බෑ සර්. පද්‍ය කොටස් ටිකද හරි අපි බලමු කියලා බලන්න අන්තිම බලමු කරන්න. පද්‍ය කොටස් සංදේශ කාව්‍ය, හටන් කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, උපදේශාත්මක ගීත. මොනවද? සංදේශ කාව්‍ය, හටන් කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, උපදේශාත්මක ගීත. එහෙනම් මොකද කරන්නේ? අවරෝධ බෑ කියන්නේ බදාදා පුළුවන් කිවි කීයේද පුතේ බදාදා බෑ කියන්නේ බ්‍රහස්පතින්ද මොකද බදාදා මට අර වෙලාව බ්‍රහස්පතින්ද බෑ කියලා දාලා තියෙන එක්කනේ බ්‍රහස්පතින්ද බැරි එක්කෙනාට බ්‍රහස්පතින්ද 6න් පස්සේනේ බැරිනේ එහෙනම් බ්‍රහස්පතින්ද බැරිද පුතේ මේ වෙලාව කොයි වෙලාවද 3 5 දවස් දෙක එක ළඟ තියෙන එකත් හොඳයි හැබැයි ටික. සිකුරාදායි බලන්න. සිකුරාදා බ්‍රහස්පතින්ද 3 5 බැරිද? රෑදා රෑදාම් කියලා කියන්නේ 6න් පස්සේ බැරිුනේ. 8ට විතර මට ගැටලුවක් නැහැ. මට පුළුවන්. බ්‍රහස්පතින්ද බෑ. කීයටද? ක්ලාස් තියෙනවාට. 3 5 හරි අපි මෙහෙම කරමු. මෙහෙම කරමුකෝ. දැනට සිකුරාදා දවස් පුළුවන් නේ. සිකුරාදා 3 5 පුළුවන් නේ. ඒ නිසා ඒ දවස් දැනට තීරණය කරගමු. දැන් දවසක් තියෙනවානේ. අපි ඊළඟ එක හිමින් කතා කරලා නැත්නම් අපි කාලය අපරන්නේ. ඊළඟ හිමින් අපි කතා කරමු. රැයක හරි රැයක දාමු ගැල්ලුවන්නේ 10න් පස්සේ ගමන්නේ දාමු. දුර හරියට ප්‍රශ්න දෙක ඉවරයි. දැන් මට කියන්නකෝ මේ ටික ලියාගත්තද? මේ ටික හරියදී. මේ ටික ලිව්වද? සාහිත්‍ය විදේශී සාහිත්‍ය මූලාශ්‍ර ග්‍රීක රෝම ඊට පස්සේ අරාබි ඕලන්ද පෘතුගීසි ඉන්දියානු චීන ලියන්න නැතිනේ? හරි මකන්නම් එහෙනම්. මකන්නද? මේකත් මෙතනම ලියලා තියාගෙන ඉමු එක ඒ නිසා මේක මෙතනම ලියන්නම් ඔයාලා මේක කටු කරලා ලියන්න පස්සේ ලියන්න මම මේක කටු කරලා ලියන්න කියලා කිව්වා වැඩේ වැටහි මොනවද ඔන්න තියෙනවා මේ විදේශී පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වල කොටස් කිහිපයක් එකක් තමයි අභිලේඛන ඊපස්සේ කාසි නටබුන් චිත්‍ර මූර්ති කැටයම් පුරාවස්තු ඔන්න කොටස් ටික තියෙනවා. අභිලේඛන නැවත කොටස් කිහිපයකට බෙදෙනවා. මොනවද බෙදෙන කොටස් ටික? සෙල් ලිපි
ඊට පස්සේ රන් පත්‍ර තඹ පත්‍ර හරි මේක මෙහෙම ලියන්න right සෙල්ලි සෙල්ලි දිනරේ ඒතර ඒක රන් පත්‍ර තඹ පත්‍ර මැටි පුවරු මගෙත් එක්ක ලියන්න ප්‍රශ්නයක් නෑ ආන්සර් පොඩි බිත්ති වාජන මත සෙල්ලි සෙල්ලිපි ආයෙ බෙදෙන ප්‍රශ්න මොනවද සෙල්ලිපි තමයි ගිරි ලිපි මම කියන්නම් මේක ලියද්දි නේ පුවරු ලිපි ආසන ලිපි අහන්න ලියද්දි කියන්නම් පැම් ලිපි ඉතින් පුවරු ලිපි ආසන ලිපි පැම් ලිපි අනිත් එක තමයි ඉතින් ලියන්නම් වෙනවනේ ලියන්න ලෙන් ලිපි මොනවද ගිරි ලිපි පුවරු ලිපි ආසන ලිපි පැම් ලිපි ලෙන් ලිපි එළිය කාසි රන් විදී හම්බ නටබුන් බෙදන්න පුළුවන් කොටස් දෙකකට මොනවද කොටස් දෙක ගොඩනැගිලි නොවන ගොඩනැගිලි වලට ලියන්න පුළුවන් මොනවද ගොඩනැගිලි වලට ලියන්න පුළුවන් මොනවද මාලිගා බලකොටු චේතියගර ඊට පස්සේ බෝධිගර ඊට පස්සේ ඕනනම් බලකොල්ලි වනේ චේතියගර බෝධිගර චෛත්‍ය දෙහිර මොනවාගේ නෝනිය මොනවද පාලම් ඇල අමුණු වැව් පොකුණු ඔය වගේ තමයි කරන්නේ වස්තු දෙන්න පුළුවන් ඉන්නේ නැහැ. දැන් අර ඊටු ටික මේක සම්පූර්ණ කරනවා. මොනවද පුරාවිද්‍යා මූලාශ්‍ර ගන්න පුළුවන් අභිලේඛන කාසි නටබුන් චිත්‍රමූර්ති කැටයම් හා පුරාවස්තු කියලා. අභිලේඛන කියලා කියන්නේ පුතේ මොනවටද? අභිලේඛන කියලා කියන්නේ අතීතයේ හිටපු මිනිස්සු විශේෂයෙන් මෙන්න මේ වගේ මොන වගේද? රන් පත්‍රවල, තඹ පත්‍රවල, මැටි පුවරු වල, බිත්ති වල, නැත්නම් වාජන වල, හරි? නැත්නම් ගලක ඕම් ඔය වගේ එක්ක ලියලා තියෙන ලේඛන වලට අපි කියන මොනවා කියලාද? අභිලේඛන කියලා. ඒ අභිලේඛන අතරින් සෙල්ලිපි බෙදන්න පුළුවන් නැවත කොටස් කීපයක්. මොනවාද? ගිරි ලිපි, එම් ලිපි,
පූර්ව ලිපි, ආසන ලිපි සහ ලෙන් ලිපි කියලා. මේවා කතා කරමු වෙන වෙනම අපි පාඩමත් එක්ක. ඊළඟට කාසි ප්‍රධාන කාසි වර්ග අපිට හම්බ වෙනවා රන් කාසි, විදේ කාසි සහ තඹ කාසි. ඕවා වෙන වෙනම කතා කරන්න සිද්ධ වෙනවා අපිට. නටබුන් කියන කොටස් දෙකක් ගොඩනැගිලි සහ ගොඩනැගිලි නොවන කියලා. ගොඩනැගිලි ඒවට අපිට ගන්න පුළුවන් ওই රජමාලිගා, බලපොතු නේ අපිට උදාහරණයක් විදිහට සීගිරිය ඔය වගේ. හරි ඊට පස්සේ චේතියකර, බෝධිකර, චෛත්‍ය ඔය වගේ දේවල් අපිට නම් ගොඩනැගිලි විදිහට ගන්න පුළුවන්. ගොඩනැගිලි නොවන නටබුන් කියලා කියන්නේ පාලම්, බෝක්කු, බෙව්, ඇලාමුණු ඔය වගේ දේවල්. හරිනේ. අපි ඉක්මනට ලියාගමු මේක ගැටලුවක් තියෙනවා මම අහන්න මම කියන්නම්. ඊට පස්සේ අපි පාඩමට යමු. ඊටර ටිකට. කටුවර ලියා ගන්න ඔයාලා මේක. ඒතකොට ඔයාලා ලස්සනට මේක පස්සේ හදා ගන්න පුළුවන්. මේ පාඩමම මෙතන තියෙනවා ඒකයි මෙහෙම එන්නේ. අපි කතා කරමු පාඩම ඕක බලපුවම ඔයාලට මතක් වෙනවා. හරිද මොකද්ද? ඉවරයි. එළිය. අනිත් අය තව ලියන ඇති. කොහොම ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න ලියාගත්තත් පස්සේ කමන්නේ නැහැ. අපි ඒක ඊළඟ කොටසට යන්න පුළුවන්. ඉවර නම් මට ඉක්මනට කියන්න අනිත් අය. ලියා ගත්ත සර්. අනිත් අය හරිද පුතේ? බලන්න හරිද මේ? මොනවද ඔන්න මම කියනවා පුරාවිද්‍යා මූලාශ්‍ර කොටස් කීපයක් තියෙනවා අභිලේඛන, ආසි, නටබුන්, චිත්‍රමූර්ති, ගැටයම් සහ පුරාවස්තු කියලා. එකෙන් අභිලේඛන අපිට රන්පත්‍ර, තඹපත්‍ර, මැටිපෝරු, බිත්ති, වාජන මත ලියවූ ලිපි, සෙල් ලිපි කියලා කොටස් කීපයකට බෙදන්න පුළුවන්. ඒ අතරින් සෙල් ලිපි නැවත බෙදනවා මොනවද? ගිරි ලිපි, පෝරු ලිපි, ආසන ලිපි, හැම් ලිපි, ලෙන් ලිපි කියලා. කාසි බෙදන්න පුළුවන් රන් රෙදි තඹ කියලා. ගොඩනැගිලි බෙදන්න පුළුවන් ගොඩනැගිලි නොවන ඒවා නටබුන් බෙදන්න පුළුවන් ගොඩනැගිලි සහ ගොඩනැගිලි නොවන කියලා. ගොඩනැගිලි වලට ගන්න පුළුවන් මාලිගා, බලපොතු, චේතියකර, බෝධිකර, චෛත්‍යකර ඔය වගේ චෛත්‍ය ඔය වගේ දේවල්. ගොඩනැගිලි නොවන ඒවාට ගන්න පුළුවන් පාලම්, බෝක්කු නේද? වෙව්, එළ, පොකුණු ඔය වගේ දේවල්. හරිද? හරියද කියලා මම හිතනවා. මකන්නද පුතේ? මකලා ලියනවා නම් කියන ඉක්මනට. හරියද? මකන්නම්. මේක හරියද? ඔයාලා කතා කරන්නේ කතා කරන්නේ නැත්නම් එහෙම මම තනියම කියවයි. දැන් අපි යමු ඊළඟ කොටස. ලියන මාතෘකාව දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. පුතේ අපිට දැන් මම ආයි කියන්න යන්නේ මොනවද දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මේවා කොටස් මේ මෙච්චරයි ඒවා ලියන්න ඕනේ ඒවා සටහනේ තියෙනවා. නේද? ඒවා ඕනේ නැහැ නේ. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර අපිට පුතේ සිද්ධ වෙනවා අපිට ඉගෙන ගන්න තියෙනවා ප්‍රධාන වශයෙන් මූලාශ්‍ර වර්ග කිහිපයක්. ඔය අතරින් අපේ ලංකාවේ බිහි වුණු පැරණිතම දේශීය පැරණිතම මූලාශ්‍රය අපිට ඉතිහාසය ඉගෙන ගන්න තියෙන සාහිත්‍ය මූලාශ්‍ර අතර වඩා පැරණිතම සාහිත්‍ය මූලාශ්‍රය තමයි දීපවංශය කියලා කියන්නේ. ඔයාලා අනුමාත්‍රකාවක් ලියන්න දීපවංශය මේ ලියමු. දීපවංශයේ ලියවෙන්නේ පුතේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ කතෘ අඥාතයි. කතෘ ගැන නිශ්චිත අදහසක් නැත.
මේක තමයි ලංකාවේ බිහි වුණු පැරණිතම සාහිත්‍ය මූලාශ්‍රය. පැරණිතම සාහිත්‍ය මූලාශ්‍රය වේ. මේකේ මොනවද තියෙන්නේ? මෙන්න මේවා තියෙනවා. විජය රජුගේ පැමිණීමේ සිට විජය රජුගේ පැමිණීමේ සිට මහසෙන් රජුගේ අවසන් රාජ්‍ය සමය දක්වා මොනවද? ඔයාලගෙන් පුතේ මේක අහනවා. මොකක්ද අහන්නේ? හැමදේම අපේ ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ බොරු නම් බලන්න අවුරුදු 5ක 6ක පේපර්ස් අරගෙන හැමදේම ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය අකුරු ඒ වගේද? ඔව් මේ අදිසියුලි අකුරු කොහොමද කැටයි. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. හරි. කැටයි කියන්නේ විතර ගන්න මේ මිල නියම කරගන්න බැරුව වෙන්නේ මුතු වලට ඉල්ලනවා මේ දවස්වල. මිල නියම කරගන්න බෑ මුතු කැට වගේ කියලා ඉල්ලනවා. පොඩ්ඩක් ඒක. හරි. මොකද කියන්නේ? විජය රජුගේ පැමිණීමේ සිට ඒක නෙමෙයි මම කියන්නේ. ඔන්න අපිට දීපවංශය අපේ සාහිත්‍ය මූලාශ්‍ර අතර පැරණිතම මූලාශ්‍රය තමයි දීපවංශය. අපේ ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ පුතේ හැමදාම අහන්නේ මූලාශ්‍රයෙන් තමයි පළවෙනි ප්‍රශ්න. එක්ක දීපවංශ උත්තර, එක්ක මහාවංශ, එක්ක විස්තුපුර හතරන සියවස, එක්ක පස්වන සියවස, එක්ක මහා නාම හිමියන්. ඔය වගේ මොනවාරි පිළිතුරක් කියන ප්‍රශ්නයක් තමයි අහන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේක වැදගත් අපිට. අපින් අහන අපිට මතක තියාගන්න ඕනේ එකක් තමයි කොහෙදී හරි මේක අහන්න පුළුවන්. ලංකා ඉතිහාසයේ බිහි වුණු පැරණිතම සාහිත්‍ය මූලාශ්‍රය කුමක්ද? මූලාශ්‍රය තමයි දීපවංශය. පැරණිතම සාහිත්‍ය මූලාශ්‍රය මොකද්ද? දීපවංශය. මේක ලියවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී. මම කියව මේක පැරණිතම මූලාශ්‍රය. මේකේ අඩංගු වෙනවා පුතේ විජය රජතුමාගේ පැමිණීමේ සිට මහසෙන් රජුගේ අනුරාධපුර යුගයේ බිහි වුණු ශ්‍රේෂ්ඨ පාලකයෙක් මහසෙන් රජුගේ අවසාන පාලන සමය දක්වා තොරතුරු දීපවංශයේ අන්තර්ගත වේ. මතක තියාගන්න ඕනේ තියෙන්නේ. අය කියන්නම්. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ ලියවුණු පැරණිතම සාහිත්‍ය මූලාශ්‍රය තමයි දීපවංශය. මහසෙන් විජය රජුගේ පැමිණීමේ සිට මහසෙන් රජුගේ අවසන් රාජ්‍ය සමය දක්වා තොරතුරු මේ කියන දීපවංශයේ අන්තර්ගත වෙනවා. හැබැයි මෙහෙම වුණාට අපි දීපවංශය ඉතිහාසයේ ඉගෙනීමේ මූලාශ්‍රයක් විදිහට බැහැර කරනවා. අපි භාවිතා කරන්නේ නැහැ. ඇයි? ඒකේ තියෙනවා මේවා. දෝෂ තියෙනවා. දීපවංශයේ දෝෂ. මොනවද දෝෂ? ඒකේ තියෙනවා පුතේ පුනරුක්ති දෝෂ. මොනවද පුනරුක්ති දෝෂ කියලා කියන්නේ? පුනරුක්ති දෝෂ කියලා කියන්නේ එකම කරුණ නැවත නැවත විස්තර කරලා තියෙනවා. එකම කාරණාව ආය විස්තර කරනවා. එකම කරුණ නැවත අපි හිතමු එක තැනක තියෙනවා දුටුගැමුණු රජතුමා ගැන පළවෙනි පරිච්ඡේදයේ තියෙනවා. දෙවෙනි පරිච්ඡේදයේ දුටුගැමුණු රජතුමා ගැන තියෙනවා. තුන්වෙනි පරිච්ඡේදයේ දුටුගැමුණු රජතුමා ගැන එකම කරුණ තියෙනවා. මෙයා රුවන්වැලි සෑය දුව කියලා තුන් පාරක තියෙනවා. වැඩක් තියෙනවද එහෙම ඒව අපිට? එහෙම ඒව වැඩක් නෑ. ඔන්න අපි කියනවා පුනරුක්ති දෝෂ පැවතීම නිසා මහා දීපවංශය ඉතිහාසයේ ඉගෙනීමේ මූලාශ්‍රයක් වශයෙන් බැහැ කරනවා. පුනරුක්ති දෝෂ කියන්නේ එකම කරුණ නැවත විස්තර කිරීම. එකම කරුණ නැවත විස්තර කිරීම. එකම කරුණ නැවත විස්තර කිරීමට කියනවා පුනරුක්ති දෝෂ කියලා. ඊළඟට මේකේ තව දෝෂයක් තියෙනවා. මොකක්ද දෝෂය? ඇතැම් කරුණු සිදුවීම ඉතා කෙටි වීම. කෙටියෙන් දක්වා තිබීම. ඒ කියන්නේ මොකක්ද? අපි හිතමු නිකන් සරල උදාහරණයක්.
අපි හිතමු දුර්ගම රජතුමාට හිටියා දසමහායෝධය. අපි දන්නවා දසමහායෝධයෝ ඔහොම හිටියා කියලා තියෙනවා. දසමහායෝධයෝ හිටියා කියලා තියෙනවා. එච්චරමයි. එදිරින් එහාට උන්ගේ නංගන් උන් කිව්වට සමාවෙන්නේ යෝධයන්ගේ නංගන් ඒ නැත්තම් එයාලා මොනවද කරේ මොනවද මේ රජතුමාට කළේ ඒව මොකුත් එහෙම නැත්te නෑ දීපවංශයව තියෙනවා. මම කියන්නේ ඒ වගේ එහෙම නෑ කියලා දන්නකෝ. ඒ වගේ ඇතම් කරුණු ඉතා සිදුවීම විතරයි. නම විතරයි. සිදුවීමේ නම විතරයි. එතනින් එහාට විස්තර නෑ. ඒ නිසා අපිට ඔන්න ඒක ඒ දෝෂයෙන් ඉතිහාසයේ ඉගෙන මූලාශ්‍රයක් විදිහට දීපවංශය බැහැර කරනවා. තව එකක් තමයි එකම කරුණ ස්ථාන කිහිපයකදී වෙනස් අයුරින් විස්තර කිරීම. දක්වා තිබෙනවා. ඒ කියන්නේ අපි හිතමු ඒ කියන සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන සිදුවීම දීපවංශයේ කතෝරය පළවෙනි පරිච්ඡේදයේ තියෙනවා දෙවෙනි පරිච්ඡේදයේ තියෙනවා තුන්වෙනි පරිච්ඡේදයේ තියෙනවා. හැබැයි මේ කොටස් තුනේ ඒ කියන සිදුවීම කොටස් ආකාර තුනකට තමයි විස්තර කරලා තියෙන්නේ. එකම දේ වෙන වෙන විදිහට විස්තර කරනවා. එහෙනම් අපිට ඒකෙන් කියන්න පුළුවන් මොකද්ද? අපිට දැන් මේ ඒ පළවෙනි එකේ කියන එකද හරි දෙවෙනි එකේ කියන එකද හරි තුන්වෙනි එකේ කියන එකද හරි කියලා අපිට තෝරගන්න බෑ. ඒ නිසා ඔන්න අපි කියනවා එකම කරුණ නැවත විවිධ අයුරින් විස්තර කරලා තියෙන හින්දා දීපවංශය ඉතිහාසිකයේ මූලාශ්‍රයක් වශයෙන් බැහැර කරනවා කියලා. අපිට තව එකක් තව දෝෂයක් තමයි මම උඩින් ලියන්නේ. තව දෝෂයක් තමයි මහසෙන් රජු අතිශයෝක්ති වර්ණනා කිරීම. මොකද අතිශයෝක්තිය කියලා කියන්නේ? නැති ಗುಣ පෙන්වීම. එහෙනම් නැති ಗುಣ පෙන්වන්නේ කවුද? ඒ නිසා අපිට ඔන්න හිතන්න පුළුවන් අනිවාර්යෙන් මේ මහසෙන් රජතුමාගේ හොඳ සමීප හිතවතෙක් තමයි දීපවංශය ලියලා තියෙන්නේ. ඒ නිසා ඔන්න ඒකත් එක හේතුව. මහසෙන් රජතුමා අතිශයෝක්ති. ඒ කියන්නේ නැති ಗುಣ පෙන්නලා බොරු ලියලා. ඒ නිසා දීපවංශය ඉතිහාසයේ මූලාශ්‍රයක් වශයෙන් බැහැර කරනවා. අපි ලියමු. ලියන මාතෘකාව දීපවංශය කියලා. ඉක්මන ලියමු ඈ. මේව ලියාගන්න. ඉතිහාසයේ ඉගෙනීමේ මූලාශ්‍ර අතර. ඉතිහාසයේ ඉගෙනීමේ මූලාශ්‍ර අතර. පැරණිතම දේශීය සාහිත්‍ය මූලාශ්‍රය වන්නේ පැරණිතම දේශීය සාහිත්‍ය මූලාශ්‍රය වන්නේ මොකක්ද? දීපවංශයයි. පැරණිතම දේශීය සාහිත්‍ය මූලාශ්‍රය වන්නේ දීපවංශයයි. මෙය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී මෙය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී මෙය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී රචනා වී ඇති අතර විජය රජුගේ සිට මහසෙන් රජුගේ විජය රජුගේ සිට මහසෙන් රජුගේ අවසන් පාලන සමය දක්වා තොරතුරු අන්තර්ගත වේ. චුටි අනුමාත්‍රකාවක් ලියන්න මොකද්ද? දීපවංශයේ දෝෂ.
හරිද? ලියන්න තරු ලකුණක් දාලා දීපවංශයේ පවතින විවිධ දෝෂ නිසා ඉතිහාසය ඉගෙනීමේ මූලාශ්‍රයක් ලෙස දීපවංශය බැහැර කරයි. අරලකුණු දාලා පහළට ලියමු දෝෂ ටික මොනවද කියලා. මොනවද මේකේ තියෙන දෝෂ? පුනරුක්ති දෝෂ පැවතීම. වරහන් ඇතුළේ ලියනවා මොකද්ද? එකම කරුණ නැවත නැවත විස්තර කිරීම. පුනරුක්ති හිමීට කියන්න සොරි. අය කියන්නම් දීපවංශයේ පවතින පහත දෝෂ නැත්නම් විවිධ දෝෂ නිසා ඉතිහාසයේ ඉගෙනීමේ මූලාශ්‍රයක් ලෙස දීපවංශයේ පවතින විවිධ දෝෂ නිසා ඉතිහාසයේ ඉගෙනීමේ මූලාශ්‍රයක් ලෙස දීපවංශය බැහැර කරයි. දීපවංශයේ පවතින විවිධ දෝෂ නිසා ඉතිහාසයේ ඉගෙනීමේ මූලාශ්‍රයක් ලෙස දීපවංශය බැහැර කරයි. අපි ලියමු දෝෂ ටික වෙනවම. පළවෙනි එක පුනරුක්ති දෝෂ පැවතීම. පුනරුක්ති දෝෂ යන්නක මට ලියා ගන්න බැරි වුණා. දීපවංශයේ පැවති විවිධ දෝෂ නිසා ඉතිහාසය ඉගෙනීමේ මූලාශ්‍රයක් ලෙස දීපවංශය බැහැර කරයි. අපි දෝෂ ටික ලියමු. මොනවද? පළවෙනි එක පුනරුක්ති දෝෂ පැවතීම. වරහන් ඇතුලේ ලියන්න. පුනරුක්ති දෝෂ පැවතීම කියන එක තුලේ වරහන් ඇතුලේ ලියන්න. එකම කරුණ නැවත නැවත විස්තර කිරීම. ඊළඟ එක ඇතැම් සිදුවීම් ඇතැම් කරුණු ඉතා කෙටි වීම ඉවත් කරනට ඇතැම් සිදුවීම් ඉතා කෙටියෙන් දක්වා තිබීම. ඊළඟට කියනවා එකම කරුණ ස්ථාන කිහිපයකදී විවිධ අයුරින් විස්තර කර තිබීම. නැත්නම් විවිධ අයුරින් දක්වා තිබීම. එකම කරුණ ස්ථාන කිහිපයකදී විවිධ අයුරින් දක්වා තිබීම. නැත්නම් වෙනස් අයුරින් දක්වා තිබීම. හරිද මේක? තේරිවරයි. හරි. එහෙනම් ලියාගන්න මාතෘකාවක් මහා වංශය. තව එකක් තියෙනවනේ. මොකද ඒක කියනනේ. ඒක ලියාගන්න ඕනේ. මහසෙන් රජු අතිශයෝක්ති
අතිශයෝක්තියෙන් වර්ණනා කර තිබීම. මහසෙන් රජු අතිශයෝක්තියෙන් වර්ණනා කර තිබීම. නේ? මහසෙන් රජු අතිශයෝක්තියෙන් වර්ණනා කර තිබීම. දැන් මාතෘකාව කියන්නේ මොකද්ද? මහා වංශය. මහා වංශය. මහා වංශයේ ලියවෙන පුතේ ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ 6 වන සියවසේදී ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී හරිද? මහා වංශය රචනා කරන්නේ අනුරාධපුර දික්සඳ සෙනවිගේ පිරිවනේ වැඩ විසූ කවුද? මහා නාම හිමියන්. නම විතරක් මතක තියාගත්තත් ඇති. අනිත් කරුණු මතක කමන්නේ. හැබැයි මතක තියාගන්න. සෝ මහා නාම හිමි තමයි රචනා මේ විසින් රචනා කරේ. හරි. මේකේ මොනවද තියෙන්නේ? මේකේ තියෙනවා විජය රජුගේ හැමිනීමේ සිට මහසෙන් රජුගේ අවසන් මහසෙන් රජුගේ අවසන් රාජ්‍ය සමය දක්වා තර්ක දිග දරුණු තියෙනවා. ඊට අමතරව තව තියෙනවා බුදුන් වහන්සේගේ ලංකා ගමනයන් පිළිබඳ තොරතුරු තියෙනවා. ලංකාවට බුදුදහම ගෙනවීම පිළිබඳ තොරතුරු ඒ වගේ තොරතුරු ටිකක් තියෙනවා. මේ කියන මහා වංශයේ පුතේ රචනා කරන්න උදව් කරගෙන තියෙනවා මොනවද? අපි ඒවට කියනවා අටුවා ග්‍රන්ථ. අටුවා ටිකක් තියෙන මොනවද වෙන්නේ? විහාරට්ට කතා, කතා, විනයාට්ට කතා, සියලට්ට කතා, පින්පොත්. පින්පොත කියන එක දන්නවනේ. ඉස්සර කියන්නේ බුදුගම රජතුමා ඉනිගා හිටියගේ. ඉස්සර කියන්නේ අපි කරන හොඳ වැඩ, පින් වැඩ, පින් තකා කරන වැඩ අපි ඒක ලියලා තියෙනවා. පින්පොත. නිකර ළඟ තියාගත්තේ අපි ඉස්සර නේද? එහෙනම් ඔන්න බලන්න. මහා වංශයේ පුතේ නම් මේක තියෙනවා. මහා වංශයේ රචනා වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසේදී. කවුද ලියන්නේ? අනුරාධපුර දික්සඳ සෙනවිගේ පිරිවෙනේ වැඩ වාසය කරපු මහා නාම කියන හාමුදුරුවෝ. මහා නාම හිමියන් තමයි මහා වංශය රචනා කරන්නේ. මතක තියාගන්න.
ඊට පස්සේ අපි කියනවා මේකේ තියෙන මොනවද? විජය රජුගේ පැමිණීමේ සිට මහසෙන් රජුගේ අවසන් රාජ්‍ය සමය දක්වා තොරතුරු මේකේ තියෙනවා. ඊට අමතරව බුදුන් වහන්සේගේ ලංකා ගමනයන් 3ක් තියෙනවානේ. ඒ ගැන තොරතුරු තියෙනවා. ලක්දිව බුදුදහම ගෙනීම සම්බන්ධ තොරතුරු තියෙනවා. ඔය වගේ දේවල් මොන මහා වංශයේ අන්තර්ගත වෙනවා. ඊට අමතරව අපිට මහා වංශයේ පරිශීලනය කිරීමෙන් අපිට ඔය විශේෂයෙන්ම ඔය ව්‍යාකරණ ක්‍රම ඔය වගේ දේවල් ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒවා ඉතින් ඉච්චර මතක තියාගන්න ඕනේ. මේ ටික මතක තියාගත්තා නැති. ඊළඟට මහා වංශයේ පුතේ රචනා කරන්න උදව් කරගත්තු පාදක කරගත්තු මූලාශ්‍ර ටිකක් තියෙනවා. අපි වල අටුවා ග්‍රන්ථ විශේෂයෙන්ම විහාරාර්ථ කතා, විනයාර්ථ කතා, සීලාර්ථ කතා සහ පින්පොත් කියන දේවල් මහා වංශයේ ලියන්න කරුණු සපයාගත්තු මූලාශ්‍ර ටික භාවිතා කරලා තියෙනවා. මහා වංශය ගැන කතා කරාම ඉතින් අපිට ඉතිහාසය ඉගෙනීමේ මූලාශ්‍රයක් වශයෙන් විතරක් නෙවෙයි මේ මහා වංශය කියන එක අපිට ඉතාම වැදගත් මූලාශ්‍රයක්. හේතුව තමයි ලංකාවේ අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් ගොඩනගන්න දායක වෙලා තියෙන කෘතිය තමයි මහා වංශය කියලා කියන්නේ. ඒ කියන්නේ විජය රජුගේ පැමිණීමේ ඉඳලා හරි අද දක්වා තොරතුරු වර්තමානයේ මේ මොහොත දක්වා තොරතුරු මහා වංශය තුළ අන්තර්ගත වෙනවා. එතකොට මේ කියන්නේ මහා නාම මහමුදුරේ මහා වංශයේ පළමුවෙනි කොටස ගැන. හරිද? ඒක මතක තියාගන්න. මහා වංශයේ පළවෙනි කොටස ගැන තමයි ඔය කියන්නේ. එක කොටස් ගණනාවකින් යුක්තයි. මේවට 6 වෙනි වෙලුම තමයි යන්නේ. 6 වෙනි කොටස. 6 වෙනි කොටසේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දක්වා තොරතුරු ඔකේ තියෙනවා. හරි? තාම ලියමින් පවතින ඔය මහනුවර ගැටඹේ විහාරයේ තමයි ඕක දැන් වර්තමානයේ රචනා වෙන්නේ. ඔය මතක තියාගන්න ඉතින්. හරි. එහෙනම් ඔන්න අඛණ්ඩ ලිඛිත ඉතිහාසය. මොකද මේ අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් කියලා කියන්නේ? ඒ ලෝකේ රටවල් වල අඛණ්ඩ ලිඛිත ඉතිහාස තියෙන බොහෝම අඩුවෙන්. ඒ කියන්නේ කොහේවත් අතරමැද නැවතිලා නැහැ, ඛණ්ඩණය වෙලා නැහැ. අඛණ්ඩව විශේෂයෙන්ම අපි රාජාවලිය ගත්තත්, රජවරු ගත්තත් මේ හැම දෙයක්ම කරපු දේවල්, කියපු දේවල් ටික සියලු දෙයක්ම අඛණ්ඩව ලියවිලා තියෙනවා. විශේෂයෙන්ම විජය රජුගේ පැමිණීමේ ඉඳලා කිසි වර්ෂ 6 වන සියවසේ ඉඳලා අද දක්වාම තොරතුරු එකම කෘතියක රචනා වෙලා තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් ගොඩනගනවා කියන්නේ. ලෝකයේ එහෙම රටවල් අතරින් ලංකාව සුවිශේෂී අපිට අවුරුදු 2500කට ආසන්න ලිඛිත ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය තුළ අපිට අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් ගොඩනගන්න දායක වෙච්ච කෘතියක් තමයි මහා වංශය කියලා කියන්නේ. නේද? මහා වංශයේ ලියවිලා විශේෂයෙන්ම දශක දෙකකට විතර පස්සේ අපිට දශක 4කට විතර පස්සේ අවුරුදු 40කින් විතර අපිට හම්බ වෙනවා මොකද්ද හම්බ වෙන්නේ? අපිට හම්බ වෙනවා මහා වංශයට ලියපු මහා වංශයේ දුරවබෝධයෙන් විස්තර කරලා ලියපු කෘතියක්. මහා වංශයේ අරුත් විවරණය කරලා ලියපු කෘතියක්. අපි ඒකට කියනවා මහා වංශ ටීකාව. ඒක හඳුන්වනවා වන් සත්ත්ව කාසිනිය. මොකන්ද? වන් සත්ත්ව කාසිනිය කියලා හඳුන්වනවා. මහා වංශයේ දුරවබෝධයෙන් මොනවද දුරවබෝධයෙන් කියලා කියන්නේ? ඒ කියන්නේ අමාරු වචන. එහෙම නැත්නම් අපහැදිලි තැන්. ඒවා තව වැඩි දුර පැහැදිලි කරලා විස්තර කරලා ලියලා තියෙන කෘතියට අපි කියනවා වංශත්ත්ව කාසිනිය නැත්නම් මහා වංශ ටීකාව. මෙන්න මෙහිම වචන වල අහලා තියෙනවනේ මොනවද? අටුවා, ටීකා, ටිප්පණි. අටුවා, ටීකා, ටිප්පණි. අටුවාවක් කියලා කියන්නේ මොකක්ද? අටුවාවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මොනවා හරි කෘතියකට පාදක වෙච්ච දේවල් මූලාශ්‍ර කරගත්තු කෘති. ඒකට ඒ වගේ ගොඩක් වෙලාවට අපේ මහා වංශය කියලා මහා වංශයේ රචනා කරන්න පාදක කරගත්තු කෘති අටුවාව. ඒතර මහා වංශයේ තියෙන කරුණු වලට වඩා ඒව කරුණු සමහර ඒවා විස්තර කරලා තියෙන්න පුළුවන්. ඒකේ කරුණු තවදුරටත් විස්තර කරලා දෙනවා නම් ඒවට අපි කියනවා ටීකාවක් කියලා. ටීකාවක් කියලා කියන්නේ ඒ ගායනා කරන ටීකා නෙමෙයි ඈ. එහෙමත් තියෙනවා ටීකා. ඒ ටීකා නෙමෙයි. එහෙනම් මේ අටුවාවක අඩංගු කරුණු තවදුරටත් විස්තර කරලා තියෙනවා ටීකා කියනවා. ටීකාවක අපි හිතමු කොටසක් අරගෙන ටීකාවේ කොටස් වශයෙන් තව වැඩිදුර විස්තර කරලා තියෙනවට කියනවා ටිප්පණි කියලා. අටුවා ටීකා ටිප්පණි කියන එක මොනවාම එකක් තමයි. හරි. එහෙනම් මේ කියන්නේ මොකද්ද?
මහා වංශය රචනා කරලා මහා වංශයේ දුරවබෝධ තැන් විස්තර කරලා ලියන මහා වංශ ටීකාව ඒක හඳුන්වනවා වංශත්ත ප්‍රකාශනය. තේරුණාද ඔය ටික? අය කියනවා. තියාගන්න. මහා වංශයේ පොතේ ලියන්නේ දීප වංශයේ තිබුණු අඩුපාඩු මගහරවා ගන්න. දීප වංශය අර තිබ්බනේ වෘත්ති දෝෂ එකම කරුණ විවිධ විස්තර කර තිබීම, ඊළඟට මහසෙන ලොච්චක් මරණාකට තිබීම සහ ඇතම් කරුණු තා කෙටි වීම ඔය වගේ දෝෂ තිබ්බනේ. ආන්ගේ දෝෂ මගහරවා ගන්න තමයි ලියන්නේ මහා වංශය. මහා වංශයේ ලියවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී. කවුද ලියන්නේ? දික්සන සෙනවිගේ පිරිවෙනේ වැඩ වාසය කරපු මහා නාම හාමුදුරුවෝ. ඉතින් මහා නාම හාමුදුරුවෝ මේ දීප වංශය මහා වංශය ලියන්න පාදක කරගන්න විහාරට්ට කතා, විනයට්ට කතා, සීලට්ට කතා සහ පින්පොත් වගේ දේවල්. ඊට අමතරව මේ මහා වංශයේ තියෙනවා විජය රජුගේ පැමිණීමේ සිට මහසෙන් රජුගේ අවසන් රාජ්‍ය සමය දක්වා තොරතුරු. ඒතර මේ තොරතුරු වලට අමතරව බුදුන් වහන්සේගේ ලංකා ගමනය පිළිබඳව ඊළඟට ලංකාව බුදුදහම ගෙනීම පිළිබඳව තව ඔය ශ්‍රී මහබෝධිය වැඩම කරවීම ඊළඟට දන්තධාතුන් වහන්සේ වැඩම කරවීම ඔය වගේ තොරතුරු මෙන්න මේ මහා වංශය තුල අන්තර්ගත වෙන පළවෙනි පිළිම තුල මහා වංශයේ ලියවිලා මහා වංශයේ දුරවබෝධයෙන් විස්තර කරන ලියනවා මොකද්ද මහා වංශ ටීකාව ඒක අපි හඳුන්වනවා වංශත්තත්ව කාසිනී කියලා. ඔච්චරයි මහා වංශය කියන්නේ. ඒක ලියමු. දැන් මාතෘකාව මහා වංශය. මහා වංශය කියලා ලියලා අපි මෙහෙම ලියමු. කරුණු විදිහට ලිව්වත් කමන්නේ කැමති විදිහට ලියන්න පුළුවන් මේක. මේක එන මෙහෙම. දීප වංශයේ පැවති අඩුපාඩු මඟහරවා ගනිමින් දීප වංශයේ පැවති අඩුපාඩු මඟහරවා ගනිමින් දීප වංශයේ පැවති අඩුපාඩු මඟහරවා ගනිමින් ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ මේ වැදගත් වර්ෂ වැදගත් නම් එහෙම වෙන පෑනකින් එහෙම ලිව්වට මම තරහ වෙන්නේ නැහැ. එහෙම ලියා ගන්න. වෙන පෑනකින් හරි හයිලයිට් කරගන්න හරි මොකක් හරි දෙයක් කරගන්න. කැමති දෙයක් කරගන්න. නිකම්ම තියනට වඩා ඒක හොඳයි. මොකද කියන්නේ? දීප වංශයේ පැවති අඩුපාඩු මගහරවා ගන්න. මේ ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී අනුරාධපුර දික්සඳ සෙනවිගේ කොහෙද? අනුරාධපුර දික්සඳ සෙනවිගේ පිරිවෙනේ වැඩ වාසය කළ මහානාම හිමි විසින් හිමියන් විසින් කිව්වත් කමන්නේ මහානාම හිමි විසින් මොකද රචනා කරන්න පුතේ මහා වංශය රචනා කරා. මේක වැඩි නම් කියන්න. මේක වැඩි කියලා හරියන්නේ නැහැ අපිට. ඒකෙන් යන්න සිද්ධ වෙන මහා වංශය රචනා කරා. අනුරාධපුර දික්සඳ සෙනවිගේ පිරිවෙනේ වැඩවිසෝ මහානාම හිමි විසින් මහා වංශය රචනා කරා. වෙනම ලියන්න. මෙහි විජය රජුගේ පැමිණීමේ සිට මහසෙන් රජුගේ අවසන් රාජ්‍ය සමය දක්වා තොරතුරු අන්තර්ගත වේ. මීට අමතරව මේ ටික මොනවද? බුදුන් වහන්සේගේ ලංකා ගමනයන් පිළිබඳව සමාදාලින් බුදුන් වහන්සේගේ ලංකා ගමනයන් පිළිබඳව ලංකාවට බුදුදහම ගෙනීම පිළිබඳව ඒ තොරතුරු අන්තර්ගත වේ. තව තොරතුරු ගොඩක් තියෙනවා. ඒව ඉතින් උනේ නැහැ. මානසික ලංකා ගමනයන් පිළිබඳව ලංකා බුදුදහම ගෙනීම පිළිබඳව තොරතුරු අන්තර්ගත වේ.
වෙනම ලියන්න. වෙනම තර ලකුණක් දාලා ලියන්න. මහා වංශය රචනා කිරීම සඳහා මේක වැඩි නම් කියන්න තියාගන්න බැරුණා නම් කියන්න නැත්නම් ඔයාලා. මහා වංශය රචනා කිරීම සඳහා අට කතා හා පින්පොත් අට කතා හා පින්පොත් පාදක කරගෙන ඇත නැත්නම් මූලාශ්‍ර කරගෙන ඇත. පාදක කරගෙන නැත්නම් මූලාශ්‍ර කරගෙන ඇත. මඩ මූලාශ්‍ර C සීහල අට කතා විහාරාට කතා ඊපස්සේ සීලාට කතා විහාරාට කතා විනයාට කතා. ඒ කියන්නේ අට කතානේ විනය අට කතා තමයි සංදි කරලා විනය අට කතා කියලා ඉවසි. සීලාට කතා සිංහල අට කතා කියනවා සීලාට කතා. විහාර අට කතා විහාර අට කතා ඒතර ඒ වගේ තියෙන ඔය විහාරාරාම පාලනේ ඒවා නිර්මාණ වෙච්ච ආකාරය ගැන හිතුවොත් ඒ වගේ තියෙනවා. විනය අට කතා භික්ෂුන්ට පාලලා තිබු විනය නීති රීති ඔය වගේ දේවල් ඊට අමතරව ඒ දේවල් ටික ඔන්න ඔක තියෙනවා. සීලාට කතා විහාර අට කතා විනය අට කතා ආදිය පුතේ ඔන්න දැන් මම කියාගෙන ආපු එක මට අමතක වුණා. මට චුට්ටක් කවුරු හරි කියන්නකෝ පටන් ගත්ත විදිය කොහොමද කියලා ඒ ඡේදේ. දෙල්කි කොහොමද පටන් ගත්තේ? නැත්නම් මේක ගැලපෙන්නේ නැති වෙන අගම්මුල නැති ඒක. දෙල්කි කියන්නකෝ. නැද්ද දෙල්කි? කවිදු කියන්නකෝ කොහොමද ඒක පටන් ගත්තේ කියලා? මොකද්ද සර් කියන්න ඕන? හරි. ඒ ඡේදේ පටන් ගත්ත දේ කියන්නකෝ මම අන්තිමට කියන්න ආපේක. අපේ අර සීහලට්ට කතා ඒ ටික පටන් ගත්ත තැනද සර්? ඔව්. මෙරට අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් ගොඩනැගීමට මහා වංශයේ දායක වේ. මහා වංශය රචනා කිරීමට විහාර අට කතා, සීහල අට කතා, විනය අට කතා, පින්පොත් ආදී මූලාශ්‍ර කරගෙන ඇත. හරි. මූලාශ්‍ර කරගෙන ඇත. හරිනේ? හරි. වෙනම කරු ලකුණක් දාලා ලියන්න. මහා වංශයේ රචනා වී සතවර්ෂ 4කට පමණ පසු මහා වංශයේ දුරවබෝධ තැන් කියලා කියන්නේ වැඩිපුර විස්තර කරන්න ඕනේ දේවල් අපිට අමාරු දේවල් මේ තව පැහැදිලි කරගන්න ඕනේ අදහසක් වගේ දැන් ඔයාලගේ සිංහල පොතේ එහෙම තියෙනව නේද දුරවබෝධය සඳහා අමාරු වචන වල තේරුම් තියෙනව නේද අපි ඔයාලා සිංහල වල තියෙන මොකක්ද අර උග්ගසේන කතාවස්තු ඔකේ තියෙනවනේ අන්තිමේට තියෙනවනේ දුරවබෝධයෙන් අපිට අමාරු අපැහැදිලි වචන අරුත් පැහැදිලි කිරීම කියලා ආන් මේ වගේ එකක්. දුරවබෝධයෙන් මහා වංශයේ දුරවබෝධයෙන් විස්තර කිරීම සඳහා
විස්තර කිරීම සඳහා මොකද්ද ලියන්නේ? මහා වංශ ටීකාව. මොකද්ද? මහා වංශ ටීකාව. මහා වංශ ටීකාව. හෙවත් වංශත්තප්පකාසිනිය කියලා කියනවා. වංශත්තප්පකාසිනිය රචනා කර ඇත. හරිනේ? වංශත්තප්පකාසිනිය රචනා කර ඇත. ඔන්න මහා වංශයත් ඉවරයි. මහා වංශයේ තියෙන වැදගත්කම මොකද්ද පුතේ? තොර එහෙම වුත් එහෙම අපිට මෙහෙම දෙනවා. මොකද්ද පුතේ මට පැහැදිලි නැහැ. සතවර්ෂ කියන එකද? සතවර්ෂ කියන එකද? සතවර්ෂයක් කියන කීයද? අවුරුදු කිය සතවර්ෂයක් කියන්නේ. සතවර්ෂයක් කියලා කියන අවුරුදු කීයක්ද? ඔයාලා දන්නද ඒ වගේ? සතවර්ෂයක් අවුරුදු 100. එයා සතවර්ෂ 4ක්. අවුරුදු කීයකට පස්සේ? 400. හරි. සතවර්ෂ 4ක් දෙකක් පස්සේ. කියන්නේ ලොකු කාලයකට පස්සේ තමයි මේක ලියවෙන්නේ. ඒ කියන්නේ දැන් මහා වංශය රචනා කරේ 30 වර්ෂ 6 වන සියවසේ යන. ඒ කාලේ මේක අර්ථ විවරණය කරුවා නෑ. මහා බුදුරෝ දැන් මම කියන මහා වංශයේ 6 වෙනි වෙලුමක් තියෙනවා කියලා. මහා වංශය රචනා වෙලා මහා වංශයේ 1 2 3 4 5 6 කියලා කොටස් 6ක් තියෙනවා. දැන් ලියන්නේ 6 වෙනි කොටස. මේ 6 වෙනි කොටස තුල තමයි වර්තමාන තොරතුරු ගොඩක් කළා අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ අතීතයේ තියෙන දේවල් පසු කාලීනව තමයි මේ විස්තර කරලා ලියලා තියෙන්නේ. හරි අපි ඊළඟට යන්න මෙන්න මෙහෙම එකක් තියෙනවා. මොනවද? ලියන්න ඔය ලියාගත්තත් කමන්නේ. ඔයාලගේ chart එකේ ඉදමඩි කමන්න මෙහෙම ලියන්න. මෙහෙම තරු ලකුණක් දාලා ලියන්න. තරු ලකුණක් දාලා ලියන්න. අමුතෙන් කතා කරනවා ලියන්න. ඉතිහාසයේ ගැනීමට ඇති පද්‍ය සාහිත්‍ය මූලාශ්‍ර කියලා චූටි අනුමාත්‍රිකාවකගෙන් තරලොහොත් දලියක් කමන්නේ. අපි එකින් එක ලියාගමු එක. පද්‍ය සාහිත්‍ය මූලාශ්‍ර. හරි නේද? තරලොහොත් දාලා පහට ලියමු. පළවෙනි එක ලියන්න සංදේශ කාව්‍ය. නේ සංදේශ කාව්‍ය යටින් කියන්නේ එක වරහන් ඇතුලේ හරි ඒකට යටින් හරි දැන් මෙහෙම ලියවනම් ඔයාලා සංදේශ කාව්‍ය කියලා ලියවන්න මේක යටින් මොහොම ලියගත්ත කමන්න උදාහරණ ටික මොනවද සැලලේනි සංදේශය මයුර සංදේශය පරවි සංදේශය කෙසර සංදේශය නේද ගිරා සංදේශය ඔයගෙන් අතර පහල් ලියාගන්න. ගිරා පරවි මයුර කෙසර හංස හරි ඊළඟ ලියන්න හටන් කාව්‍ය හරිනේ සංදේශ කාව්‍ය හටන් කාව්‍ය ඒක යටතේ ලියා ගන්න. මොනවද? කොන්ස්ටන්ටිනු හටන
කොන්ස්ටන්ටිනෝ හටන. ඒ කොන්ස්ටන්ටිනෝ හටන කියන්නේ ඔය අපිට හම්බෙන මහනුවර රාජධානිය ගැන කතා කරද්දී මේවා පෘතුගීසීන් උඩරට රාජධානිය ආක්‍රමණය කරන්න ගිය අවස්ථා කිහිපයකදී විශේෂයෙන්ම ඔය දන්තුරේ ඊට පස්සේ බලන රන්දෙනිවල ගන්නෝරුව ඔය විදිහට. හරිද? එතකොට ඔන්න ඔය සටනකදී විශේෂයෙන්ම රන්දෙනිවල සටන මෙහෙයවපු පෘතුගීසි කපිතාන්වරයා තමයි කොන්ස්ටන්ටිනෝ ද සා. ඔන්න ඔය සටන ගැන තමයි ඒ කියන්නේ පෘතුගීසීන් රන්දෙනිවල සටන මෙහෙයවපු ආකාරය ගැන තමයි මේ කොන්ස්ටන්ටිනෝ හටනේ තියෙන්නේ. සහ අපි ඒක ජයගත්තු ආකාරය ගැන කොන්ස්ටන්ටිනෝ හටන කියලා කියන්නේ ඒ වගේ හටන් කාව්‍ය. කියන්නේ අතීතයේ අපිට ඒ ඓතිහාසික සිදුවීම් මේවා තුළින් අපිට ඔප්පු වෙනවා. සහ ඒවා අපිට අධ්‍යයනය කරන්න පුළුවන් මේවා තුළින්. කොන්ස්ටන්ටිනෝ තව ඉංග්‍රීසි හටන ඔය 1815 උඩට ආක්‍රමණය ගැන හිම 818 සටන් ඕවා තියෙන ඉංග්‍රීසි හටන හරි ඒ දෙක ඇති ඊළඟට ලියන්න මොකද්ද ප්‍රශස්ති කාව්‍ය ඕකේ ඔය වීඩියෝ එක දානොත් ටෙලිග්‍රෑම් එකටවත් මම පොතේ YouTube එකට දාන්නම් දාන්න වෙන නම් හෙට වගේ තමයි දාන්න වෙන්නේ හේතුව මේ දැන් අද මේක ඇත්තටම දාන්න වෙන්නේ මේ දැන් දෙයට නෑ දාන්න උදේට තමයි දාන්න වෙන්නේ රැයට දාන්න උදේට කමන්න නැද මේ මම කට්ටේ වෙන්නේ එකයි හරි මම ලින්ක් එක දාන්න පුතේ ගෲප් එකට ඉන්කෝනේ හෙට උදේට වගේ දාලා මම දාන්නම් හොඳයි එතකොට ඔන්න මොකක්ද කියන්නේ ප්‍රශස්ති කාව්‍ය කියලා කියන මොනවද පුතේ රජුගේ ගුණ වර්ණනා කරලා ගායනා කරපුවාටනේ ආයෙත් උදාහරණයක් දෙන්න මොකද්ද පැරකුම්බා සිරිත ප්‍රශස්ති කාව්‍ය හරිනේ තව ඕනනම් ඔයාලා ලියන්න පුළුවන් ගුත්තිල කාව්‍ය ඒවා තුල ලියන්න ඕනේ ගුත්තිල කාව්‍ය ඊළඟට තව ඕනනම් ලියන්න පුළුවන් නෝ ලියන්න පුළුවන් වගේ කාව්‍ය ග්‍රන්ථ තියෙන ගුත්තිල කාව්‍ය ගත්තා උපදේශාත්මක ගී ඔය වගේ ටික දෙන්න අර ටික මම තියාගත්තා ප්‍රධාන වශයෙන් ඒ ප්‍රමාණවත් තව ඔයාලට චුටි වෙලාවක් ඉන්න පුළුවන් වැඩි විනාඩි 5ක් විතර නේ මොකද මේ කොටස ඉවර කරන්න පුළුවන් චුට්ටයි තියෙන්නේ මේ කොටස අපිට වේගෙන් යන්න තියෙනවනේ ඊළඟට පුතේ ඔක ලියලා ඉවර නම් තොරලකුණක් දාලා ලියා ගන්න රජරට ශිෂ්ටාචාරය පිළිබඳව අධ්‍යයනය කළ හැකි සාහිත්‍ය මූලාශ්‍ර කියලා ලියලා පහළට මේක ටික ලියා ගන්න. පුතේ ඊට කලින් මම කියන්නේ මොකද්ද මේ රජරට ශිෂ්ටාචාරය කියලා කියන්නේ? ඒක දැනගන්න ඕනේ. රජරට ශිෂ්ටාචාරය කියලා කියන්නේ මොකක්ද? රජරට ශිෂ්ටාචාරය කියලා කියන්නේ අපේ සරල ලකුණක් දාලා ලියා ගන්න රජරට ශිෂ්ටාචාරය පිළිබඳව අධ්‍යයනය කළ හැකි ධර්ම ග්‍රන්ථ කියලා ලියා ගන්න. ධර්ම ග්‍රන්ථ. එහෙම ලියමු. අනිත් අය ධර්ම ග්‍රන්ථ කියලා එකතු කරගන්න. ධර්ම ග්‍රන්ථ. ඔයගෙන් අහන්නේ මේ විදිහටනේ. එනිසා එහෙමම ලියා ගන්න ධර්ම ග්‍රන්ථ. රජරට ශිෂ්ටාචාරය කියලා කියන්නේ අපේ රටේ අපිට පැරණිම ශිෂ්ටාචාරය අපේ තිබුණේ. ඒ කියන්නේ පැරණිම කියලා කියන්නේ මේ රාජ්‍යත්ව වර්ධනයෙන් පස්සේ අනුරාධපුර පොළොන්නරු රාජ්‍ය සමය ගැන තියෙන තොරතුරු තමයි රාජ්‍ය සමයන් දෙක තමයි රජරට ශිෂ්ටාචාරය කියලා කියන්නේ. ඉස්වර්ෂ 1215 දී
කාලිංග මාර්ග ආක්‍රමණයත් එක්ක රජරට ශිෂ්ටාචාරය බිඳ වැටෙනවා. කාලිංග මාර්ගෙ හින්දා. කාලිංග මාර්ගයේ ආක්‍රමණය නිසා රජරට ශිෂ්ටාචාරය බිඳ වැටෙනවා. ආහෙනම් අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ ගැන තොරතුරු අධ්‍යයනය කරන්න තියෙන ධර්ම ග්‍රන්ථ ටික තමයි මොනවද ලියගන්න. පහළට ලියගන්න. පූජාවලිය බෝධි වංශය මේවා මේ අනුරාධපුර පොළොන්නරු යුගයේම ලියුණු ඒවා කියලා නෙමෙයි කියන්නේ මම. ඒ ගැන තොරතුරු අධ්‍යයනය කරන්න තියෙන මොනවලේ පූජාවලිය, බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය, නැත්නම් දාඨා වංශය කියලා කියනවා. ඒ කියන්නේ ඔය ධාතු වංශය ලියවෙන්නේ කුරුණෑගල යුගයේ. මේකේ තියෙන්නේ දළදා වහන්සේගේ ඉතිහාස සම්බන්ධ තොරතුරු. ඒ බෝධි වංශයේ තියෙන්නේ ලංකාවට ශ්‍රී මහා බෝධි වැඩම කරවීම සහ ඒ සම්බන්ධ තොරතුරු. ශ්‍රී මහා බෝධි වහන්සේ සම්බන්ධ ඉතිහාසගත තොරතුරු තමයි බෝධි වංශයේ තියෙන්නේ. තූප වංශයේ තියෙන්නේ ගෝනලිසාය ඇතුළු ගෝනලිසාය ඉදිකිරීම සම්බන්ධ තොරතුරු සහ ස්තූප ඉදිකිරීම සම්බන්ධ තොරතුරු. ඔය වගේ කට තමයි තියෙන්නේ. පූජාවලිය පිළිවෙලනේ සද්ධර්මාලංකාරය අලංකාරය සද්ධර්ම රත්නාවලිය එහෙම නෙමෙයි. සද්ධර්මාලංකාරය හරි සද්ධර්මාලංකාරය නේද? අපි ඊළඟ එක ලියන්න. දැන් ඔය ලිව්වේ මොකද්ද? රජරට ශිෂ්ටාචාරය. කියන්නේ අනුරාධපුරයෙන් ඉඳන් පොළොන්නරු යුගයේ දක්වා තොරතුරු ගන්න තියෙන එකනේ. අපි ඊළඟ එක ලියන්න. ගම්පොළ රාජ්‍ය සමයේ සිට කෝට්ටේ රාජ්‍ය සමය දක්වා. ගම්පොළ සිට කෝට්ටේ. ගම්පොළ රාජ්‍ය සමයේ සිට කෝට්ටේ රාජ්‍ය සමය දක්වා ඉතිහාසයේ හැදෑරීමට ඉවහල් වන මූලාශ්‍ර. මොනවද? ගම්පොළ ඉඳන් කෝට්ටේ දක්වා තොරතුරු අධ්‍යයනය කරන්න තියෙන මූලාශ්‍ර. දේශපාලන තොරතුරු රාජාවලිය. වරහන් ඇතුළේ දේශපාලන තොරතුරු. ඉතින් රාජාවලිය තියෙනවා. මේව ලියන්න ඕනේ. මේක වල තියෙනවා. රාජාවලිය තියෙනවා. විජය රජුගේ සිට මහනුවර යුගයේ බිහි වූ දෙවන විමල ධර්ම සූරිය රජු දක්වා තොරතුරු. විජය රජුගේ සිට දෙවන විමල ධර්ම සූරිය දක්වා තොරතුරු ඔන්න ඔකේ තියෙන්නේ රාජාවලිය තියෙනවා. දේශපාලන තොරතුරු. ඊළඟට නිකාය සංග්‍රහය. නිකාය සංග්‍රහය තියෙන ආගමික තොරතුරු. නැත්නම් ශාසන ඉතිහාසයේ පණන් මේකලිය ආගමික තොරතුරු ඇලවිරක් ශාසන ඉතිහාසය කියලවත් තමයි. ශාසන ඒව තමයි එකේ තියෙන නිකාය සංග්‍රහය. ඔය දෙක. ඒ වගේම මොකද්ද? ඊට පස්සේ අපිට හම්බෙන්නේ කෝට්ටේ සිට මහනුවර දක්වා තොරතුරු හමු වන මූලාශ්‍ර. කෝට්ටේ සිට මහනුවර දක්වා තොරතුරු හමු වන මූලාශ්‍ර. නේද? කෝට්ටේ සිට මහනුවර දක්වා තොරතුරු හමු වන මූලාශ්‍ර. අපි අර කලින් ලිව්වේ හටන් කාව්‍ය. ලියන්නේ ඉස්සරනේ. කෝට්ටේ සිට මහනුවර දක්වා තොරතුරු හමු වන මූලාශ්‍ර. ඒක ලියා ගන්න. හටන් කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, ඊළඟ කොටසද
කියන්නේ පුතේ කෝට්ටේ ඉඳලා කෝට්ටේ සිට මහනුවර දක්වා කෝට්ටේ සිට මහනුවර දක්වා තොරතුරු කෝට්ටේ සිට මහනුවර දක්වා තොරතුරු හරිද හටන් කාව්‍ය සස්ති කාව්‍ය දැන් කෝට්ටේ යුගයේ ස්වර්ණමය යුගයනේ අපි දන්නෝනේ සංදේශ කාව්‍ය නේද සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ කෝට්ටේ සංදේශ කාව්‍ය බුද්ධිල කාව්‍ය ඔය වගේ ටිකක් හිටියා ඊළඟ වරයින් අහන අපි මේක සාකච්ඡා කරමු ඊළඟ තව එකක් තමයි මොකක්ද තියම් මම වේගෙන් යන්නේ දැන් කියන්න මට වේගෙ වැඩි සාහිත්‍ය මූලාශ්‍රමගෙන් ඉතිහාසය හැදෑරීමේදී සලකා බැලිය යුතු කරුණු කොහොම එකක් තියෙනවා ඔයාලා මාතෘකාව ලියාගන්න මොකද්ද සාහිත්‍ය මූලාශ්‍රමගෙන් ඉතිහාසය හැදෑරීමේදී සාහිත්‍ය මූලාශ්‍රමගෙන් ඉතිහාසය හැදෑරීමේදී සලකා බැලිය යුතු කරුණු සාහිත්‍ය මූලාශ්‍රමගෙන් ඉතිහාසය හැදෑරීමේදී සලකා බැලිය යුතු කරුණු සාහිත්‍ය මූලාශ්‍රමගෙන් ඉතිහාසය හැදෑරීමේදී සලකා බැලිය යුතු කරුණු මෙන්න මෙහෙම කරුණු ටිකක් තියෙනවා එක රචනා ඔයාලා මේත් එක්ක ලියන්න මම ඊට පස්සේ පැහැදිලි කරලා දෙන්නම් ඈ රචනා වූ කාලය දෙක කතුවරයා තුන කතුවරයාගේ අරමුණු හතර කරුණු සපයාගත් මූලාශ්‍ර ඔන්න කරුණු හතර ලියන් ඉන්නකො ඊට පස්සේ අපි කතා කරමු මේ මොනවද කියලා රචනා වූ කාලය කතුවරයාගේ අරමුණු කරුණු සපයාගත් මූලාශ්‍ර මේ කරුණු ටික ගැන අවධානය යොමු කරන්න ඕනේ ඇයි කියලා මම කියලා දෙන්නම් පරිලි ලියාගන්නකො අපි කිව්වේ මොකද්ද සාහිත්‍ය මූලාශ්‍රමගෙන් ඉතිහාසය හැදෑරීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවද කරුණු රචනා වූ කාලය කතුවරයාගේ අරමුණු කරුණු සපයාගත් ආකාරය පැහැදිලිනේ ඒ කියන්නම් සාහිත්‍ය මූලාශ්‍රමගෙන් ඉතිහාසය හැදෑරීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවද රචනා වූ කාලය කතුවරයාගේ අරමුණු කරුණු සපයාගත් ආකාරය දැන් අපි බලමු මෙහෙම එකක් මේ ටික අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා අපි හිතමු A කියන සිදුවීමක් වෙනවා හරි සිදුවීමක් අපි හිතමු A කියන සිදුවීම A කියන සිදුවීම සිදු වෙලා වසර එකකට පසු ලියනවා පොතක් ලියනවා ඔන්න වසර එකකට පසු ලිය වූ රචනා වූ මේ සිදුවීම ගැන වසර 50කට පසු මට කියන්න පුතේ මේ දෙකෙන් අපිට වඩා නිර්වද්‍ය තොරතුරු ගන්න පුළුවන් මේකෙන්ද ඕකෙන් ඉස්සලා වසරකට පස්සේ ලියවිච්ච එකෙන්ද වසර 50කට පස්සේ ලියවිච්ච එකෙන්ද කියන්නකෝ බලන්න ඔව් හරි ඕකෙන් ගන්න පුළුවන් ඈ අපිට වඩා නිර්වද්‍ය තොරතුරු බොහෝ විට නිර්වද්‍ය වෙන්න පුළුවන් මෙන්න මේක ඇයි එහෙම කියන්නේ
මේ කෘතිය මේ සිදුවීමට සමකාලීනයි. ඒ කියන්නේ ඒ කාලෙම වගේ තමයි ලියවිලා තියෙන්නේ. එහෙනම් සමකාලීන තොරතුරු වඩා නිර්වද්‍යතාවයෙන් වැඩි. දැන් හිතන්නකෝ මෙහෙම. ඔයා ගැන තොරතුරු මම ඔයාගේ යාළුවාගෙන් හොඳම යාළුවාගෙන් ඇහුවොත් ඔයා ගැන තොරතුරු මම දැනට අවුරුදු 2කට 3කට විතර කලින් ඉස්කෝලෙන් අස්සලා ගියපු කෙනෙක්ගෙන් ඇහුවොත් වඩා නිවැරදි තොරතුරු ගන්න පුළුවන් මෙයාගෙන්. මෙයා. ඇයි? ඔයා දන්නවා මෙයා ගැන. නේද? මෙයා ඔයා ගැන මෙයා දන්නවා සමකාලීන ඔයාගේ හොඳ මිත්‍රයෙක්. සහ මෙයා ඔයා දැකලා තියෙනවා. එහෙනම් වඩා නිර්වද්‍ය තොරතුරු ගන්න පුළුවන් සමකාලීන තොරතුරු වලින්. ඒ නිසා රචනාව කාලයත් එක්ක අපිට හිතන්න වෙනවා මේ කෘතියේ තියෙන දේවල් මොනවද කියලා. ඊළඟට කතුවරයා කවුද කියලා. කතුවරයා. ඇයි එහෙම කියන්නේ? දැන් හිතන්නකෝ එහෙම. හරියට අර දීපවංශ ලියපු කතුවරයා වගේ. අපි හිතමු කවිඳු. කවිඳු ගැන ලියනවා පොතක්. කවිඳු ගැන ලියනවා B කියලා කතුවරු 4කින්. හරි. මෙයන් ලියනවා. මෙයා අපි හිතමු කවිඳුගේ හොඳම යාළුවෙක් කියලා. ළඟම හිතවතෙක්. මෙයා ටිකක් දුරින් ඉන්න නෑ ඥාති වෙන කෙනෙක්. මෙයා ටිකක් කවිඳුත් එක්ක අවනාපෙන් ඉන්න කෙනෙක්. මෙයා හොඳටම තරහක් ඉන්නේ. මේ අයගෙන් කාගේ එකද වඩා නිවැරදි වෙන්න පුළුවන් තොරතුරු? මෙයා ලිව්වොත් එයාත් සාමාන්‍ය දෙයක්. කතුවරයා මෙයා ලිව්වොත් එහෙම මෙයාගේ වැරදි කියනවද පුතේ? කවිඳුගේ වැරදි කියනවද මේ හොඳම යාළුවා නැහැ. මෙයා ටිකක් තරහයි ඌ හොඳයි නරකයි දෙකම කියනවා. මූ හොඳටම තරහයි ඌ වැරදි විතරක් කියනවා. එහෙනම් අපිට ඔන්න තෝරගන්න නම් මේකෙන් කතුවරයා මේ කවුද කතුවරයා මේ ලියලා තියෙන කෙනා ගැන හිතවතෙක්ද එයා අතිශයෝක්තියෙන් වර්ණනා කරලා තියෙනවා නේද? ආන් ඒව ගැන අපිට හිතන්න වෙනවා. කතුවරයා ගැන හිතන්න ඕනේ. එහෙම නැතුනොත් එහෙම වෙන්නේ අපේ කරුණෝ වරදින්න පුළුවන්. ඊළඟට කතුවරයාගේ අරමුණු. ඇයි මෙයා මේ පොත ලියන්නේ? නේද? සල්ලි දීලා ලියවගෙනද? නේද? තමන්ගේ හොඳ අනිත් අයට කියලා කියව ගන්න සල්ලි දීලා ලියවගෙන එහෙම නැත්නම් වෙන මොකක් හරි අරමුණකින් ලියාගෙනද? නේද? කතුවරයාගේ අරමුණු මොකක්ද මෙතන තියෙන අරමුණු? නේද? තමන්ට බලයට එන්න තියෙන අරමුණක්ද? තමාගේ වැරදි වහගන්න තියෙන අරමුණක්ද? ඔය වගේ අරමුණු. ඊළඟට කරුණු සපයාගත්තු මූලාශ්‍ර. කොහොමද? කට කතාවකින්ද? එහෙම නැත්නම් වෙනත් මොනවා හරි ආද කවුරු හරි කියපු දෙයක්ද? කවුරු හරි පොතකින් පොතක් කියවලා දැනගත්තු දෙයක්ද? නැත්නම් ඇත්තටම දැකලා දැනගත්තු දෙයක්ද? අන්න කරුණු සපයාගත්තු මූලාශ්‍ර ගැන හිතන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න ඉතිහාසය කියලා කියන විෂය පොතේ හැම වෙලාවෙම මූලාශ්‍රත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. මූලාශ්‍රත් එක්ක සමීප සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා ඒ කියන්නේ අපි ඉතිහාස ඉගෙන ගන්නෙම මනුෂ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳව. ඒ මනුෂ්‍ය ක්‍රියාකාරකම් එක්ක බද්ධ වුණු විෂයක් නිසා ඒව ඉගෙන ගන්න තියෙන්නේ අපිට සාහිත්‍යමය සහ ද්‍රව්‍යමය සාධක වලින්. ද්‍රව්‍යමය සාධක කියන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. එතකොට විශේෂයෙන්ම මේ අතරින් සාහිත්‍ය මූලාශ්‍ර වලින් ඉතිහාසය අධ්‍යයනය කරනකොට අපි හැම වෙලාවෙම විචාරශීලී වෙන්න ඕනේ. වඩා නිවැරදිව තොරතුරු සපයා ගන්න විචාරශීලී වෙන්න ඕනේ. ඒ නිසා අපි කියනවා ඉතිහාසය අධ්‍යයනය කරද්දී සාහිත්‍ය මූලාශ්‍ර වලින් විශේෂ අධ්‍යයනය කරද්දී මේ කරුණු ටික ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. විභාගෙට අහනවාමයි මේක ලකුණු 4ක්. රචනාව කාලය, කතුවරයාගේ අරමුණු හා කරුණු සපයාගත්තු ඔන්න ඒ කරුණු 4 ගැන ඔයා අවධානයෙන් ඉන්න මතක තියාගන්න. එහෙනම් අපි අදට පන්තිය නතර කරමු. ඊට කලින් චුට්ටක් ඉන්නවම පන්තිය නතර කරමු. අපි ඊළඟ දවසේ ත්‍රිපිටක ගැන අපි කතා කරමු. හරි?